අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මාමේ දෝසනීයේසු ධම්මේසු දුස්සීති අත්තරූපෝ අප්පමාදෝ සතිචේතසෝ ආරක්ඛා කරණීයෝ තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වචන්නාංශයේ මේ චතුසුතානේසු අත්තරූපෝ අප්පමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ කියලා මාතෘකාවක් ඉදිරිපත් කරනවා අපි නිකන් අපේ වචන දැම්මොත් බණ භාවනා කරන කෙනෙක් මේ සති චේතනාව නැත්නම් මේ සතිහිත අප්‍රමාදීව අත්තරූපෝ කියලා කියන Tamanට ගැළපෙන ක්‍රමයකින් ආරසා කරගන්න. මේ ආරසා කළ යුතු ස්ථාන හතරක් සරුවචන් වහන්සේගේ සර්වඥතා ඥාණයට වැටෙනවා. ඒක නිසා ඒ කාරණාවට හිත යොදවීම සඳහා චතුසුතානේසු අත්තරූපෝ අපමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ කියලා මාතෘකා තියෙනවා. ඊට පස්සේ හතර එක එක වශයෙන් විස්තර කරනවා. එහෙම තමයි අසන්නගේ අවධානය සරුවචන් වහන්සේ Taman දිහාවට ගන්නෙ නැත්නම් ධර්ම ගෞරවයක් ඇති කරා. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා අපි ඊයේ දේශනාදී මතක් කරගත්ත විදිහට මා මේ රජනීයේසු ධම්මේසු චිත්තං රජ්‍යතිති අත්තරූපෝ අපමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ මගේ හිත මනාප දේවල් වලට රමණීය කළ යුතු දේවල් හි මගේ හිත රමණීය නහමක් කරවයි සතිහිත සතිමත් හිත අප්‍රමාදීව අත්තරූපේන Tamanට කැමැති ක්‍රමයකින් අරසා කරගන්නයි කිය. එහෙම නැත්තම් කියනවා නම් මේ සංසාරය පැවැත්ම සඳහා නැත්තම් සංසාර දුක පැවැත්ම සඳහා ආසන්නම කාරණාව තමයි තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ආශාවක් වශයෙන්, රමණයක් වශයෙන්, ලෝභයක් වශයෙන් විවිධ පැති වලින් පෙන්වනවා. ඒ නිසා යමකට අපි මනාප වීමක්, රමණීය කිරීමක්, ආශා කිරීමක්, තෘෂ්ණා කිරීමක් කරහා අපි මේ සංසාර දුක්කට කැමති වෙනවා. ඒ බව දන්නා වූ සරුවචනාංශේ Taman සරණ ගියා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසට කියනවා මේ වගේ රජනීයේසු ධම්මේසු චිත්තං මා රජ්‍යති මගේ හිත මේ ආශාවල් නිසා නරකට වැටිලා ප්‍රමාදයට වැටිලා සත්‍ය කඩා ගන්න නැති වෙන්න මම මොකකින් හරි ආරක්ෂක ක්‍රමයක් දාගන්න. මට ගැළපෙන ක්‍රමයකට අරසාවක් දාගන්න. එහෙම නැත්නම් තෘෂ්ණාව නැති කිරීමේ වැඩ පිළිවෙලට යන්න ඕන. ඉතින් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒ මොකද අපි මුළු සංසාරෙම ගත කරලා තියෙන අපිට ආශා කරන දේ ලබා ගැනීම සඳහා. අපි දැනටත් උත්සාහ කරමින් ඉන්නේ ජයග්‍රහණයක් කියලා හිතන්නේ, මංගල කාරණා කියලා හිතන්නේ, අනේ හොඳයි කියලා කියන්නේ මේ ආශා කරන දේවල්. ඒ ආශා කරන දේ පිටිපස්සේ මෙච්චර දුකක් තියෙනවායි කියලා. එහෙම නැත්නම් මේ වගේ දුක් දනවන ස්වභාවයක් තියෙනවායි කියලා බුදු ඇහැට මිසක් අපට පේන්නේ නැහැ. අපිට පේන්නේ ඒකේ දිලිසෙන ගතිය. අපිට පේන්නේ ඒකේ සිත් බඳින ගතිය. අපිට තියෙන්නේ ඒකේ ආශා කරන ගතිය. ඒක හරියට කියනවා මේ මොහිනී නටනකොට ඉස්සරහා පැත්තෙන් පේන්න තියෙන්නේ එක දරුවෙක් වදපු ස්ත්‍රියාවගේ රූපේ. පිටිපස්සේ තියෙන්නේ කුණපණුවන් ගහපු තුවාලයක්. ඉතින් රංගනකොට මූණ දෙන්නේ හැම වෙලාවෙම අර ලස්සන පැත්ත පේන්න තමයි. ඉතින් යම් වෙලාවක සිප වෙලඳ ගන්න ගියොත් එහා පැත්තේ තියෙන්නේ පිටිපස්ස පැත්තේ තියෙන්නේ කුණපණුවන් ගහපු තුවාලයක්. ඒ වගේ අපි මේ අල්ලගන්න හදන දේවල් වල එක මුණතක් දැකලා මේකට ආශා කරන්න අපි පණේපා කියාගෙන රණ්ඩු සරුවල් කරගෙන කටයුතු කරාට ලැබුණාට පස්සේ ඒක දිහා බලනකොට හැම පැත්තෙම බලනකොට ඒකත් බොහොම අජූව වස්තුවක්. ඉතින් ඒක දකින්න තෙක් අපි ඉතින් ඒක ලබා ගැනීම සඳහා හොඳින් නරකින් සාධාරණව අසාධාරණව ලබා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි යම් දෙයක් ලබා ගැනීමට කටයුතු කරන තාක් ඒදී අපිට සුන්දරව පේනවා. ලබා ගත්තට පස්සේ ඒකේ ගන්න දෙයක් නැහැ. ඒ නිසා මල් පොට්ටු අධ්‍යා බලන ඉන්නකොට හරි සුන්දරයි. මල පිපිලා, පෙති හැලිලා, වට්ට විතරක් එළියට මතුවලා ඉන්න වෙලාවේදී ඒකේ සුන්දරකමක් නැහැ. රැලක් බොහොඳ දිගේ ඇවිල්ලා බින්දෙනකන් හරි ලස්සනයි.
වැල්ලේ තැටි ගහිලා ආපහු යනකොට වැලේ ලස්සනක්. ඒ වැලේ ඒ රළේ ලස්සනක් නැහැ. ඉර නගිනකොට අරුණ පුදුමාකාර ලස්සනයි. ලෝකෙ තියෙන සුන්දරම වර්ණ පේනවා. ඉර උඩට නැග්ගට පස්සේ නොදකින් කියලා සන්ග්ලාසස් දානවා. ඇහැට හොඳ නැහැ කියලා. ඇහැ පේනවා දරන්නවත් බෑ. ඉර නගිනකොට පුදුමාසයි. අපි ඒකට වාහන අරගෙන යනවා නැගිරිහිට වෙරළ බලන්න. ඉර නගිනවා වගේ දැන් නැත්තම් සිරිපාද යනවා. ඉර සේවය බලන්න. නැග්ගට පස්සේ බලන්න බෑ. මේකම නැවත නැවත කරනවා. ඊගා පරම්පරාවටත් කියනවා ඔන්න කරලා නැත්තම් ඔය ටික කරපල්ලයි කියලා. ඉතින් මේක බුදුහාමුදුරුවෝ මේක මුලැමැදාක දැක්කට පස්සේ පේනවා නේ මේ මිනිස්සු මේක එක මොනසක් විතර බලලා මේ රංජනීය කරන්න ගිහිල්ලා මොන තරම් දුකක් විඳින නිසා ඔය අධික රාගය නැත්තම් ආශාව රංජනීය පැත්ත රංජනීය කරන්න එපා. කොච්චරද කියනවනම් අපි මේ ගිහි අතහැරලා මෙහෙත් ඇවිල්ලා මුදට වාඩි වෙලා අපේ හිත මධ්‍යස්ථ අරමුණට තියනවා ලොකු අභ්‍යාසයක් විදිහට. තියලා ගන්න ඉස්සෙල්ලා මෙයා පයින් වෙන තැන. මොකද මේ අපි හිත තියෙන එක ඇත්තට රංජනීය කරන්න පුළුවන් එකක් නෙවෙයි. අභිනන්දනය කරන්න පුළුවන් එකක් නිසා ඒකේ තියෙන අනබිනන්දනීය ගතිය නිසා රංජනීය කරන්න බැරි ගතිය නිසා පැදුරටත් හොරෙන් එයා කැමැති සද්ද අහන්න යනවා. කැමැති රූප බලනවා. කැමැති දේවල් හිතන අන්තිර බලනකොට ඉඳගෙන හිටලා තිබුණාට කොච්චර පොඩ්ඩද මේ අනබිරමණීය වූ රංජනීය කළ නොහැක්කා වූ උදාසීන අරමුණක හිත තියෙන්නේ. ඉතින් අපි කියනවා වැඩක් නැහැ භාවනා කරාට හිත පිට යනවා අප්පා. ගෙදර ගියාට පස්සේ 100%ක්ම ඔකමයි කරන්නේ. දරුවෝ මල්ලෝ එකතු කරගෙන ලස්සන රූප බල ලස්සන ශබ්ද ගන්ධ රස පහස විඳින්න පොහොසත් කියලා හිතනවා. කට්ටිය පොහොසත්. පොහොසත් නම් වර්ණ විවිධ වෙන්න ඕන. සටහන් විවිධ වෙන්න ඕන. ශබ්ද විවිධ වෙන්න ඕන. ගන්ධ රස පහස විවිධ වෙන්න. ඉතින් මේවට කියනවා කාම ගුණ කියලා. ඉතින් ගීගේ කියලා කියන්නේ කාම ගුණ වඩන තැන. ඉතින් එතන ඉඳලා ආවපලියට ගීගෙයින් මෙතෙන් ඇවිල්ලා කොට් එක වාඩි වෙච්ච පලියට හිත අර එකම අරමුණක රංජනීය කරන්න බැරි අභිරමණීය කරන්න බැරි අරමුණක තිබ්බයි කියලා දැනගත්තත් හිටින්නේ නැහැ. මොකද මෙයා පුරුදු වෙලා තියෙන්නේ එහෙමයි. නමුත් උත්සාහ කරනකොට තේරෙනවා යම් ප්‍රමාණයකට මේකේ ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඉඳලා හිට මධ්‍යස්ථ අරමුණේ හිටිනවා. ඉතින් ඒකෙන් පේනවා මේ රංජනීය කළ යුතු වස්තු වලට රංජනීය කරන දේ හිතේ තියෙන මේ කෙලෙසයට වඩා සතිය බලවත් වෙන චිත්තක්ෂණ හිටිනවා. අරග සංසාරගත දෙයට කියන්නේ මෝහ පටල කියලා. ආසගන දේවල් බලන්න තියෙන ආසාවට කියන්නේ මෝහ පටල කියලා. වරක පුළුවන් අපිට මේ මෝහ පටල කපලා මේ හුස්මේ හිත තියන්න, සක්මනේ හිත තියන්න, ඉඳගෙන ඉන්න බව දැනගන්න, හිටගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඉතින් ඒකෙන් පේන තියෙනවා මේ හරි ක්‍රමයට සතිය එළඹෙ හිටියොත් කොච්චරද කියනවනම් දැන් මගේ හිත රමණීය කළ යුතු රංජනීය වස්තුවක නෙවෙයි මගේ හිත තියෙන හුස්මේ කියලා හුස්ම දිහා ගන්නව විතරක් නෙවෙයි බව දැනගන්න පුළුවන්. ඒ බව දැනගන්න පුළුවන්. ඒක තවත් වර්ණගෙන තැනක් තමයි ඒක කියන්න පුළුවන් නම් කාට හරි. මගේ හිත මේ තරම්ම හිතුවක්කාරයි පිස්සු හිතක්. පිස්සු රිලෙවෙක්ගේ හිතක්. වල්මී හරකෙක් වගේ හිතක්. නමුත් මම කරලා දැන් මට චිත්තක්ෂණයකට ඒක හුස්ම පොදකට ඒක පියවරකට ගන්න පුළුවන්. අන්න ඒක කියපු දවසේ තමයි අපි ප්‍රතිපදාව පටන් ගත්තා වෙන්නේ. කෙරුවට හරියන්නේ නැහැ. කරලා සාර්ථකුණත් හරියන්නේ නැහැ. කාටට අභීතව කියනෝනේ බුද්ධ ශාසනයක් හම්බුණා. මට සතිය ඉගෙන ගන්න ලැබුණා. මං උත්සාහ කරා. වැටි ගිහිල්ලා මට දැන් අඩු ගන්න එක චිත්තක්ෂණයක් සතිය ඉන්න පුළුවන්. ඒක කියන කොහොමද දන්නේ? හුස්ම ගන්නකොට මං නාස්පුඩේ මට සීතලක් දැනෙනවා. පිට කරනකොට උණුසුමක් දැනෙන එක මම දන්නවා. හිත සතිය තිබුණ කියලා ඒක හරියට කියන්න පුළුවන් දවස් තමයි කෙලෙස් සහලවලා හිටිනවා. කෙලෙස් කඳ සහලවලා හිටිනවා. මේ රංජනීය කරුතු රංජනීය කළ යුතු රංජනීය වස්තු තිබියදී හිත චිත්තක්ෂණයක සතියේ හිටියා. ඒක මේ වෙලාවකට හිතෙනවා සෝවාන් වෙනකොටදී වටිනවා. එක චිත්තක්ෂණයක් සතියේ හිටව ගන්න ඉගෙනගත්ත පළවෙනි චිත්තක්ෂණය. ඒක මේ කන්දම සහලවන වෙලාව. හැබැයි ඒක ඒ තරම්ම ගුණයක් එන්නේ කාටද කිව්වේ නැත්තම්. සතියේ පිහිටියට පිහිටව බව කියන්න තරම් අභිහිත බවක්, වික්ත බවක්, ප්‍රතිබල බවක් ආවට පස්සේ තේරෙනවා දැන් අපි බුද්ධ පාක්ෂිකයි. දවසේ කෙල කෝටි ගණන් චිත්තක්ෂණවල එක චිත්තක්ෂණයක් සතියේ හිටියා. ඒ විතරක් නෙවෙයි ඒක අපි මුර්රගාලා කියනවා. අඬ ගහලා කියනවා. මේ වෙච්චි මගේ හිත සතියේ හිටියා. ඒ වෙනුවට සතියේ වැරදිච්චව ගැන කතා කරන්න පටන් ගත්තොත් කක්කා. කෙලින්ම කක්ක මාර පාක්ෂිකයි. කතා කරන්න එපා.
වැඩක් නැහැ. ඒක තමයි පල්පල් කියන්නේ. ඒවට තමයි සම්පප්පලාප කියන්නේ. ඒ වෙනට පුළුවන් චිත්තක්ෂණේ කතා කරන්න. ඊට පස්සේ එයා උත්සාහ කරනවා අප්‍රමාදේන අත්රූපේන අප්‍රමාදේන සතිචේතසා ආරක්කෝ කරණීමේ උපයා ගන්නාලද මේ සති මාත්‍රය චිත්තක්ෂණය අප්‍රමාදීව මගේ උපක්‍රම වලින් අත්රූපේන මේක අරසා කරගන්න. ආයෙ වැටෙන්න දෙන්න එපා. උලන් වදින්න දැන්තනකපත් වෙන පහන් දැල්ලක් වගේ නැගිටපු වෙලාවේ ආයෙ අරස්සුලන් වලින් මේක හෙල්ලෙන්න දෙන්නේ නැතුව මේ කොහොමද තව චිත්තක්ෂණයක් තියන්නේ. ඕක තමයි අපි ඊයේ ඉගෙන කතා කරපු ධර්මදේශනාවේ සාරය. විශේෂයෙන්ම ආරක සූත්‍රයට සාපේක්ෂව. ඉතින් අද ඉගෙන ගන්න හදන්නේ මා දෝෂණීයසු ධම්මේසු දුස්සීති. කිපෙන නුරුස්නා ධර්ම වලින් මගේ හිත නහමක් කිපේවා කියලා රාගෙන් සැලෙන හිතත් ද්වේෂයෙන් යම් හේකින් හිත සැලෙන්න අවස්ථාවක් තියෙනවනම් ඒ වගේම අර පහන් දැල්ල ඒ පැත්තෙන් එන හුලන් නෙවෙයි අනික් පැති වල වෙන හුලකකෙමුත් ආරසා කරලා උඩට සතිමත් චිත්තක්ෂණේ කොහොමද පවත්න්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒක දෝෂණීය ධර්මයන්හි දූෂණය වෙන්නේ නැතුව පවත්න්න බැරි නම් එයාටින් සතෙක් මරනවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒක බොහොම සරල දෙයක්. එයාටින් හොරකමක් සිද්ධ වෙනවා කියන එක එච්චර බරපතල දෙයක් නෙවෙයි. ඒ වගේම පරිස වචනයක් කතා කරනවා කියන එක බොරුවක් කියලාම කිසක ගාන කටේ තුලේ ගෑවෙන්නේ නැහැ. මොකද එයා දන්නෙත් නැහැ, හිතලත් නැහැ. අනේ මේ දූෂණීය වෙනස දූෂණය කරන කායික මානසික ක්‍රියාවලින් මම වැළකෙන්න ඕන කියලා හිතලවත් නැහැ. ඉතින් ඒකේ අතරම තමයි යන්නේ. ඉතින් එහෙම ඉන්න හිත කෙනෙක් අපි හිතමු කවුරු හරි දැකලා මොනවා හරි හිතිලා ඇවිල්ලා මෙතෙන්ටත් ඇවිල්ලා අටසිලුස් සමාදන් වෙලා භාවනා කරන්න යනවා. ගියාම එයාට භාවනා කරන සද්දයක් ඇහුනොත් ඔන්න හිත දූෂණය වෙනවා, තරහ යනවා. මැස්සෙක් වැහුවොත් ඔන්න තරහ යනවා. පැස්සක් පැස්සොත් ඔන්න තරහ යනවා. මොන දේ ආවත් එයා හිතනවා මම මේ භාවනා කරන්න ආපුවාම හතර වටින්ම මට කරදර කරනවායි කියලා අර එන හැම එකක් එක්කම දෝෂනේ හිත දූෂිත වෙලා දෝෂ එහෙම නැත්නම් දෝෂය ඇති කරගන්න. ඉතින් ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ දෝෂයට වෛර කරන. ඒක තමයි භයානකම ලේදී. මොනවාරි නුරුස්නාදයක් ආපුවම දොස් වෙනවා. ඒක ඉතින් ස්වභාවිකයි. ඊට පස්සේ ඒක නදකින් අනේ සෝංශ මට කියලා දෙන්න කොහොමද මේ දොස් නොවන විදිහට වැඩ කටයුතු කරන්න කියලා අර දෝෂයට ද්වේෂ කරනවා. කියන්නේ සාමාන්‍ය මෝඩකම නෙවෙයි මෝඩ හොඳ මෝඩකම. ඒකට සාමාන්‍ය පිස්සුනේ පිස්සු හොඳ එක. තාකතිරුකම සාමාන්‍ය එක නෙවෙයි හොඳ පිස්සුව තියෙන්නේ. අර ද්වේෂයට ද්වේෂ කරනවා. ඉතින් මේ මිනිස්සයා කඩු කිනිසි අරගෙන පොල්ලක් අරගෙන තෝ වරපල කියලා රණ්ඩු කරනවා කියන එක මේ දෝෂ හිතේට බොහෝම සරල දෙයක්. පොඩි කාලේ ඉඳලම කාට හරි මේ මසුන් මැරිමු ගන්නවොත් සතෙක් කපන හැටි ගන්නවොත් දඩයන් කරන හැටි ගන්නවොත් චිමසර දඩයන් කරන්න සතුටක් එන්නේ. මාළු අල්ලන්න සතුටක් එන්නේ. සත්තු කපන්න සතුටක්. ඒකට හිතෙන්නේ නැහැ දැන් දොස් අයින් කළ යුතුක් කියලා හිතෙන්නේ නැහැ යාර. ඉතින් ඒක නිසා මේ දෝෂණීයසු ධම්මේසු මා මේ චිත්තං දුස්සීති මගේ හිත දූෂණය නොවේවා කියලා නහමක් දූෂිත වේවා කියලා යම් කිසි කෙනෙක් උත්සාහ කරාට ඒ කැමැත්තෙන් පමණක් අර්ථ සිද්ධිය වෙන්නේ නැහැ. නකෝපනීතම් බික්කවේ ඉච්ඡයෝ පත්තබ්බා. මහන්නේ මේ මගේ හිත දූෂණය නොවේවා කියලා කැමැති වුණාට රුචි වුණාට එහෙම වෙන්නේ නැහැ. ඒකට උත්සාහ කරන්න ඕන. සතිචේතස ආරක්ඛෝ කරණීයෝ. ඔය ඉක්සල සතිචක්ෂණ කරන් දීලා ඒක රාගයෙන් හෝ ද්වේෂයෙන් නාමක් සැලේවා කියලා උපක්‍රම කරන්න වෙනවා. ඒ උපක්‍රම කිරීමේදී අපි ඉගෙන ගත්තා රාගයට හිත පනින එක අරමුණට හිත තිබ්බට පස්සේ පැදුරටත් නොකිය මනාපාරම වලට යනවා. පරණ කරපු දේවල් වලට හිත දුවනවා. එහෙම නැත්නම් ඉස්සරහට කරන්න තියෙන සැලසුම් වලට හිත දුවනවා. එහෙම නැත්නම් ගෙදර ඉන්න දුවදරුවෝ ගැන හිතනවා. එහෙම නැත්නම් අර පලාපුදර ටික තෙමා වැටේවි කියලා ගෙදර තියලා වූ දේවල් වැස්සර තෙමීද කියලා ආසාවල් ඇති වෙනවා. ඉතින් ඒකට හිත දුවනවා. ඉතින් ඒක සාධාරණයි කියලා හිතෙනවා. මම මේ ටික රැක්කේ නැත්නම් කවුද රකින්නේ? ඒ නිසා මගේ දේවල් නෙමෙයි රකින්න එක හොඳයි කියලා හිතෙනවා. නමුත් මේ ද්වේ ආශාව නිසා ඒක වෙන්නේ කියලා බුද්ධ ධර්මෝත්තමනාසල ඒකට කැමැති නෑ කියන එක මම මේක මේ හිතෙන් ආපු එකේ අර්ථය සිද්ධ වෙන්නේ නෑ. අර දාලාපු දේවල් ගැන අතීතය ගැන අනුන් ගැන කල්පනා කරන තාක්කල් මේ දැන් හිත තියාගෙන ඉන්න එක වර්තමානයේ මෙතන සතිය උපය ගත්තත් කඩලා යනවා.
ඒ වගේම තමයි අපි හිතමු වෙලාවක සතිය පිහිටියා. පිහිටපු වෙලාවේ කවුරුරි කැස්සා. ඔන්න කේන්තියක්. ඔන්න මැස්සෙක් වැහුවා. ඔන්න කේන්තියක්. ඔන්න වැස්සක් වැස්සා. ඔන්න කේන්තියක්. ඉතින් අනේ ස්වාමීන් වහන්සේ මෙච්චර බලන්න කරගෙන ඇවිල්ලා මේ කැස්සයි වැස්සයි මැස්සයි මොන කරදරයක්ද මේ කියලා ඉතින් චෝදන ලයිස්ට්ුවක් හදනවා. මේ කැස්ස තමයි වැරද්ද කියලා හිතෙන්නේ. වැස්ස තමයි නරකයි කියලා හිතෙන්නේ. මැස්සෙක් තමයි නරකයි කියලා හිතෙන්නේ. ඉතින් අර බුරුමෙ හිටියා ඔය ගෝයින්ක භාවනා ක්‍රමයේ මුල් වෙච්ච අපි ලොකු සාංශිකතරයක් දැකලා තිනවා කිව්වා ඒ ස්වාමීන් වහන්සේ වේබුසයාඩෝ කියලා ලොකු සාංශ විශ්වාස කරනවා ඒ ස්වාමීන් වහන්සේ තරම්ම අවතුම් පැවතුම් වලින් රහතන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ උගන්වුවේ බණ බොහෝම ගැමියත්තා. මොකද ඒ ශාංශි ත්‍රිපිටකේ දන්නේ නැහැ. ඒ ශාංශි භාවනා කරලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා සාමූහික භාවනාවක ඉන්නකොට ඔන්න එක්කෙනෙක් පහුවෙලා ඇවිල්ලා දොර වහනවා දඩාං ගාලා. ඉතින් අර කෙනෙක් ලස්සනට භාවනා කරනකොට ඔය පිටර මල්ල පොළවේ ගහුවා වගේ ඔක්කොම කුඩු කුඩු යනවා. පස්සේ ගෙන මිනිහා පස්සෙන් එනවා මදිවට දොර වහන්නෙත් අපාය දොර වහන්නවා වගේ. ඒ මතට ඇවිල්ලා සිලිසිලි බෑග් හොල්ලාගෙන කූඩාරම් ගන්නකොට ඔන්න පාත් වෙනවා. පාත් වෙලා ඔන්න කයි. ඉතින් භාවනා කරන එකා ඉන්නේ කන්‍යම් මරණ්‍යම් කියාගෙන දැන් මේ මොන මගුලක්ද මේ පස්සේ ඇවිල්ලා මේ මදිවට මේ කූඩාරම් දිගාරන්නයි සිලිසිලි මඩු හොල්ලන්නයි කහින්දයි පටන් ගන්නවා කියලා ඒ ස්වාමීන් වහන්සේට චෝදනා කරනවා. බලන්න ස්වාමීන් වහන්සේ අපි කොච්චර අමාරුද ගෙදරින් ඉන්නේ. මේ ඇවිල්ලා කරනකොට මේ මිනිස්සු එක්කට වෙලාවට එන්නෙත් නැහැ. ඊට පස්සේ ඇවිල්ලා මේ මලු දිගාරනවා. දැන් කාලේ හැටියට කියනවා ටෙලිෆෝන් චුන් චුන් ගන්නවා. ඒ මැදට වෙලා කහිනවා. මේ මොන කරදරයක්ද කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒකට උත්තරයක් දෙනවා. එතකොට මේ දැන් Tamanda වෙලා තියෙන හැට ලස්සන රූපයකට සතිචේතස හිත මේ කැසට වැස්සට කැඩිලා. ඉතින් ඒකට කැසට වැස්සට තරහ යන එක මේ තියෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කන කල්පනා කරන්න කියලා මං උපයා ගන්නාලද සතිය කැස්සට කැඩෙන සුළු සතියක්. වැස්සට කැඩෙන සුළු සතියක්. මැස්සෙකුට කැඩෙන සුළු සතියක්. ඒ නිසා යම් දවසක මගේ හිත කැස්සට වැස්සට මැස්සට කැඩෙන්නේ නැති සතියක් ආපු දවසේ මටම දැනගන්න පුළුවන් ඉස්සර නම් මං කැස්සට තරහ ගියා. වැස්සට තරහ ගියා. මැස්සට තරහ ගියා. දැන් මට තරහ යන්නේ නැහැ. එදාට මං දන්නවා මගේ සතිය දැන් දියුණුයි. එදාට කැස්ස තියෙනවා. හැබැයි එදාට කැස්ස එනකොට තරහක් නෙවෙන්නේ සතුටක්. මොකද මම දැන් තරහ යන්නේ නැහැ. මම ඒකෙදි භාවනා කරලා සතිය මට්ටම උස්සලා. ඒ නිසා යා තීරුම් ගන්න කියනවා මට තියෙන සතිය නිකන් හරියට මේ මෝරච්ච නැති එළවලු ටිකක් වගේ. එහිමේ ගෙනියනකොට පොඩි වෙනවා තැලෙනවා. මෝරච්ච එළවලු ගෙනියනකොට එමේ වෙනකොට එච්චර තැලෙන්නේ නැහැ. ලපටි එළවලු තමයි තැලෙන්නේ. ඒ වගේ සතිය ලපටි නම් තැලෙනවා. ඒ වෙනුවට මේ කහින කට්ටියට කටට පොරොප්පු ගන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. මැස්සෝ එළවන එක නෙවෙයි. මට මේ කැස්ස තියෙද්දිත් වැස තියෙද්දිත් මැස්සෝ ඉඳද්දිත් මේ සතිය පාත්වන්න බැරිද? අනේ මගේ හිත මේ කැස්සට තරහ නොගනීවා. වැස්සට තරහ නොගනීවා. මැස්සන්ට තරහ නොගනීවා. මට පුළුවන් ද ඒතියෙද්දිත් ආයසරයක් සතිය වඩන්න. හිතන්න කවදා හරි මේ සරුවච්චන්හන්සේ බලාපොරොත්තු වෙච්ච මේ දේ. එහෙනම් තමයි වේබුසේ ආඩෝ බලාපොරොත්තු වෙච්ච මේ විදියට අපිට දවසක් එනවයි කියලා කැස්ස තිබුණාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ වගේ වැස්ස තියෙන දවස්වලදී කැස්ස එනවා. ඒක කරන්න දෙයක් නැහැ. මම මේ තියේදිත් කැස්සට තරහ නොවි කැස්සෙන් කැඩිච්ච හිත නැවත අරමුණට ගිහිල්ලා තබා ගැනීමේ දක්ෂකම ඇති කරගත්තොත් ඒක ලියලා බැලුවොත් මම මේ කියන්නේ ටිකක් ගැඹුරුයි මම දන්නවා කැස්සෙන් පස්සේ හිත කැඩුණාට පස්සේ ආය අරමුණට ගිහිල්ලා තිබ්බහම පරණ පුරුදු තාලෙට මට අරමුණ දැක් ගන්න පුළුවන්ද නැත්නම් ඒ අතරමැද මගේ ආනපානේ හැල හැප්පිලාද පිම්බි වැකිලින් බලපෑක හැල හැප්පිලාද කියලා බැලුවොත් කවදා හරි තේරෙයි වැස්සට කැඩුනට කැස්සට කැඩුනට මැස්සට කැඩුනට ආපහු හිත ගිහිලා තිබ්බොත් ආනාපානෙ කැළඹිලා නැහැ. හිතට මුකුත් වෙලා නැහැ. ආපහු ගිහිලා තියන්න පුළුවන්. අන්න එතනදී මේ හිත කැඩිච්ච මේ බාධාවට ද්වේෂ නොකර ද්වේෂ කරනව වෙනුවට නැවත අරමුණේ තබා ගැනීමේ දක්ෂකම බැලුවොත් අසත්පුරුෂකම වෙනුවට සත්පුරුෂකම හැදෙනවා. අයෝනිසමනස්කාරය විතර යෝනිසමනස්කාරය එනවා. එහෙම නැත්නම් පැමිණි දුක පැනිරහ කරගන්න. මේක වෙස්වලාගෙන ආපු සුභාසින්සනයක් වෙනවා. කැස්සෙන් පස්සේ ආයෙ මං ගෙනලා හිත තියෙන. තිබ්බට මුකුත් වෙලා නැහැ. එහෙම නැත්නම් මැස්සෙක් ඇවිල්ලා මට කේන්ති ගිහිල්ලා. මැස්සට එහෙම එලවනවා. ඒ ඥානපෝනික සාන්තේ පැහැදිලිවම කියනවා මැස්ස එලවන්න එතනම වහ. ඔය රිල වගේත් එහෙම ගතියක් තියෙනවා. උඩ ගලක් අරගෙන ගැහුවොත් අම්මා මුත්ත කිව්වොත් යන්නේ නැහැ. එහෙම හිටගෙන ඉන්නවා. නැත්තම් යනවා ඔක. මැස්සටත් එහෙම තමයි.
ඒකට ආපහු අරගෙන බලනකොට කැඩිලා නැත්තම් අන්න අපිට තේරෙනවා මේ කැස්ස ආවට වැස්ස ආවට තරහ වෙන්න කාරණාවක් තිබුණට තරහ නොවි නැවත අරමුණේ තබා ගැනීමට නැවත අරමුණට ගෙනත් තබා ගැනීමේ අභ්‍යාසය ආධුනිකයෙකුට කරන්න බෑ. සතිය දන්නේ නැති කෙනෙකුට කරන්න බෑ. මේක සතිය දන්න මගක්තර භාවනා කරපු එක්කෙනෙකුට උසස් අභ්‍යාසයක්. ඉතින් මේ ලස්සන කතාව කියලා වේබුසයිඩෝ කියනවා යම් දවසක ඔන්න එහාට මේ පිරිසේ ඉන්නවා. අර වගේ පුංචි දේවල්ට සතිය කැඩෙන්නේ හරි සතුටක් එනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ සතුටට හේතුව අර පොඩියට භාවනා කරනදී කරදර කරපු අය නිසානේ මම මේ උසස් මන්ත්‍රමට ආවේ. එදාට හිතෙයිලු එදා මට කෙනෙහිලිකම් කරපු එක්කනා මට ඇත්තටම කරලා තියෙන උදව්වක් කියලා ස්තුති කරන්න හිතෙයිලු. දැන් මට කැස්සයි කියලා ගානක් නැහැ. වැස්සයි කියලා ගානක් නැහැ. මැස්සෙක් හුවේ කියලා ගානක් නැහැ. මට ඒතියෙදි හිත පොඩි හැලහැප්පීමකට යනවා යන්න පුළුවන් කියලා. කියලා ඉවරලා කියනවා යම් වෙලාවකට Tamante ඒ වගේ සුළු ආබාධ තියෙද්දි වැඩ කරන්න පුළුවන් වෙච්ච වෙලාවේදී අනික්කේ ඒ වෙලාවේ කරදර කරපු එක්කනා පිළිබඳ ස්තුතියක් ආවට නැගිටලා ගිහිල්ලා අයියෝ යාගේ කැස්සට ස්තුතියයි කියන තරම් තක తీරු වෙන්න එපයි කියලා. ඒක උනාට ඒ වෙලාවේ නැගිටලා ගිහිල්ලා ඒ මනසට කියන්න යන්න එපා. Tamanට භාවනා දියුණුවක් නැද්ද කියලා තේරෙන්නේ වෙනද තරහ යන. ඒකට දැන් තරහ යන්නේ නැත්තම් ඒකත් ජයසිරි මංගලම් කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. එතකොට හිතන්න කවදා හරි මේ පොඩි දේවල් වලට නොසලින මනස ගිහිල්ලා දැරීමේ ශක්තියක් ඇති. ඉවසීමේ ශක්තියක් ඇති. උසස් මනසක් පාටපත් වෙනකොට අපි කොච්චරක් ආපු බාධාව වාසියට හරවගෙන යෝනිසෝමනසිකායට හරවන සත්පුරුෂ භාවයට දාගෙන හරවගෙන යන්න ගියොත් ඔන්න ඔය කියන පාඩම උගන්වන විශ්වවිද්‍යාලයක් ලෝකේ කොහේ හරි තියෙනවද කියලා බලන්න. ඔන්න ඔය පාඩම කියලා දෙන පන්ති කාමරයක් කොහේ හරි තියෙනවද කියලා බලන්න. ඕක කියලා දෙන විෂයක් ලෝකේ තියෙනවද කියලා බලන්න. ඕක සඳහා උගන්වීම් ක්‍රමයක් ලෝකේ තියෙනවද කියලා බලන්න. නෑ ගැහුවොත් ගහපන් බැන්නොත් බලපන් මම බලා ගන්නම් කියන එක තමයි ලෝකේ තියෙන පාහර කඩප්පුලි තරහ උපදවන න්‍යායක් තියෙන්නේ. අපි කරාටි ගහනවා, කුන්ෆු ගහනවා, මාෂල් ආර්ට්ස් කරනවා මේ ගහන එකට ගහන. අභාග්‍ය සම්පන්න දේ මොකද්ද දන්නවද? ඔය කරාටි කුන්ෆු ඔක්කොම ඇවිල්ලා තියෙන බුද්ධ ආගමේ. ඒ හැම එකක්ම හාමුදුරුන්ගේ ශිල්ප. මහායාන හාමුදුරුගේ දැන් වෙලා තියෙන මොකද්ද? මේ ගැහුව ගහන්න උගන්වන්නේ. බුදුහාමුදුරුවෝ කවදාකවත් කියලා නෑ. බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා දී බ්‍රහ්මනස පහරෙය අනීමේ අහිංසක බණ භාවනා කරන හාමුදුරුවෝ ගහන්න එපා. හොඳ නෑ. හැබැයි යම් හේකින් ඒ බණ භාවනා කරන හාමුදුරුවෝ ආපහු ගැහුවොත් ගහන එකට ඌට ඊට වැඩිය නින්දා වේවා. සාරිපුත්තු සාංශයට පාරේ යනකොට ආරංචුනා බමුණෙකුට මේ හාමුදුරන්ට ගැහුවට බනින්න ගහන්නේ බැන්නට බනින්නේ නැහැ. ඒ නිසා මේ හාමුදුර ලොකු කීර්ති නාමයක් උපෙලා තියනවා කිය. ඒ බමුණට තරහයි. බමුණ පිටිපස්සෙන් ගිහිල්ලා හොන්දට අත මිට උල ගහන පිටකොන්දට හොන්දටම පහරක්. ඒකට වීදියට බහැලා ඉන්න මිනිස්සු ගොඩක් සාරිපුත්‍ර සාංශයට පින්න පාතේ බෙදාන. අර මිනිසුන්ට හොන්දටම කේන්ති යනවා. සාරිපුත්‍ර සාංශයේ පහර කාලා වටපිට බලන්න කෙලින්ම යනවා. අර බමුණට තේරෙනවා දැන් වෙන කෙනෙකුට ගැහුවනම් හැරිලා ගහන. ගහන්නේ ඊට පස්සේ ඉස්සරහ පැත්තෙන් ගිහිල්ලා කියනවා වෙවුලන්න ගන්නවා. අනේ ස්වාමීන් වහන්සේ සමාවෙන්න මං කරුවේ ඒකපාක්ෂික වහන්සේට ගැහුවා. සාරිපුත්‍රයන් මං සමාව දෙන්නම් කියලා. බමුණට විශ්වාස නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මට සමාව දෙනවනම් හිත අපේ ගෙදර දාන්නට වඩින්නයි කියලා. හොඳයි කියලා ඒ වෙලාවෙම කියනවා මං එන්නම් දාන්න කියලා. දැන් අර වටේ ඉන්න මිනිස්සු දැන් මේ බමුණට ගහන්න හදනවා කියන්නේ අපේ සිංහල බුද්ධ ආගම් කට්ටිය. මේ සාරිපුත්‍ර සාංශ ගැහුණා එහෙම වෙන්න දෙන්න බෑ අපි ගහනවා කියලා වට කරනවා. දැන් මේ බමුණ කියනවානේ දානිට ආරාධන කරන සාරිපුත්‍ර සාංශේ බාහිරට බාර ගන්නවානේ. දැන් මේ මිනිසුන්ට ගහන්න විදියක් නැහැ. මේ මිනිස්සු අදිස්ථාන කර ගන්නවා කට්ටිය එකතුලා හෙට සාරිපුත්‍ර සාංශේ දාලා ඉවර වෙච්ච ගමන් මේකයි ගෙටත් ගිනි දෙනවා මේක මරනවා. පතුරු ගන්නවා. කියලා කට්ටිය සතිකා කරගෙන ඉවර කරනවා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දාන්නට වඩනවා. ඇටලිද බොහොම ලස්සන දාහනේ බලන්න බඩකුත් කියලා. එළියට යන ගමන් පාත්‍රය ගන්න නැතුව යනවා. ඉතින් බමුණ පිටිපස්සෙන් යනවා පාත්‍රය අරගෙන. ඉතින් දැන් කට්ටියට ගහන්න විදියක් නැහැ. දැන් තෝ හිටපිය වෙනකම් මන් තෝ පිට දෙන්නම් කියලා පාරම් බබා පිටිපස්සේ යනකොට සාරිපුත්‍ර පිටිපස්සෙන් ඇවිල්ලා අහනවා. දැන් සාරිපුත්‍ර සාංශේ ගෝලිය තමයි මේ කේන්ති අරන් තියෙන්නේ. බෞද්ධයි. ගුටි ගෑවේ උඹලද මමද කියලා අහනවා. බමුණ ගෑවේ උඹලටද මටද? ඉතින් කට්ටිය කියනවා සද්දාවන්ත කට්ටිය අනේ සාංශ අපිට නෙවෙයි බමුණ ගැහුවා බොහන්නේ. මං සමාව දුන්නා. උඹලා මේ වලිගුරු තියන මොනද වෙනට? කියලා අර මේ බමුණට මැස්සෙක් වහන්න දෙන්නේ නැතුව බමුණ ආරස්සා කරලා කිසි කෙනෙක් අත තියලා තිබ්බොත් මේ මිනිස්සයාට එහෙනම් මට කරපු නිග්‍රහයක්
ඒ බමුණ ගැහුවට වැඩි වැඩක් මට කරලා තියෙන කියලා සම්පූර්ණ අරක වහලා දාන. ඒක තමයි සරුවචන් සඳහන් කරන්නේ අනේ අහිංසක සාරිපුත්ත හමුදුරට ගහන්න එපා. ඒක හොඳ නෑ. නමුත් යම් හේකින් සාරිපුත්ත සාංශය අනිත් පැත්තටලා චෝදනා කරා නම් බැන්නනම් ගැහුවා නම් ඒක සාරිපුත්ත සාංශිකේ චරිතයට වසනින්දාවක්. ද්වේෂ කරන්න එපා. අන්නේ වගේ මේ දෝෂණීයසු ධම්මේසු චිත්තං මා දුස්සීසි. අනේ මගේ මේ දොස් කරන දේවල් වලට මගේ හිත දූෂණේ නහමක් නොවේවා කියලා මේ දේ උගන්වන දෙයක් මේ සාරුවච්ච ශාසනයේ ඇර කිසිම තැනක නැහැ. ඒ නිසා ජනසේ සඳහන් කරලා තියෙනවා සචේ uppajjati කෝදං රතං භන්තං වධාරේ. අපි මේ අස්සරතයක් පදවගෙන යනකොට පුංචි හෙළ මාර්ගයක අස්සරතේ කලබල වෙනවා. අස්සය කලබල වෙලා මේ බ්‍රහන්තේ වෙනවා. රතේ පාලනය කරගන්න බැරි වෙනවා. එතකොට රතාචාරිවරයා රතේ පෙරලෙන්නේ නැති වෙන විදිහට යම් ආකාරයකට පාරේ නතර කරගන්න උත්සාහ කරන ගමන නෙවෙයි වෙලාවේ බලන්න. බ්‍රහන්ත රතයක් නතර කරගන්න පෙරලෙන්නේ නැතුව නතර කරගන්න උත්සාහ කරන රතාචාරිවරයෙක් වගේ සචේ uppajjati කෝදං රතං බන්තං වදාරි. උඹට ක්‍රෝධයක් ආවයි කියලා දන්නවනම්, ද්වේෂයක් ආවනම් දන්නවනම්, ගියොත් රතේ පෙරලෙන්න ඉඩ තියෙනවා. මේ බ්‍රහන්ත රතයක් වගේ හිත පාලනය කරගන්න. තමහං සාරතින් බ්‍රූමි රශ්මීගා හෝ ඊතරෝ ජනා. එවැනි කේන්තියක් ගියවිලා යමක් කියන්නේ නැතුව යමක් කරන්නේ නැතුව මේක නතර කරගත්තා නම් වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව එයාට මං කියන රතාචාර්ය කියලා. අනික් මිනිස්සු නිකන් අස්සයාගේ තෝන් ලනු අල්ලන්න දැනගත්තට උට රතේ හසුරන්න දන්නේ නැහැ. අද තියෙන තරම කුප්ප සමාජයක්. මොනවාරි කරන්න ඉස්සලා කේන්ති ගිහිල්ලා ඉවරයි. ඒව සමාජයක මේ බුද්ධ ඥානයේ කියන අරසාව දැනගන්න සතිය කියන්නේ මොකක්ද කියලා දැනගෙන තියෙන්න eBay. ඊට පස්සේ මේ කේන්ති යන වැඩ සිද්ධ වෙද්දී සති චිත්තක්ෂණය සති චිත්තය නඩත්තු කරන්න පුළුවන්ද? අත්ත රූපේන අපමාදේන ආරක්ෂා කරණියෝ. Taman දන්න දහං ගැටයක් දාලා තරහ ගිය වෙලාවේ අතපය දික් කරන්න යන්න එපා. කතා කරන්න යන්න එපා. කරන හැම ක්‍රියාවක්ම ශික්ෂාපදයක් කැඩෙනවා. එහෙම නැත්නම් අකුසල් සිද්ධ. කරන හැම වචනයක්ම ද්වේෂ සහගත වෙනවා. ඒ වෙලාවට ඉබ්බෙක් වාගේ අඬු අකුලගෙන භයානක තනක් තන් තියෙන්නේ මේ තරහාගේ හිතින් කරන කියන හැම දෙෙම පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ආචාර ධර්ම කැඩෙනවා. තමන්ගේ ගුණ චරිතය කැඩෙනවා. කතා නොකර අරසා කරන්න පුළුවන් නම් ඒකට ලෝකයා කියන්නේ නෝන්ජල්කම කියලා. ලෝකයා කියන්නේ බය අඩු ගතිය කියලා. එහෙමනම් නෝන්ජලෙන් අතර උප්පරීම නෝන්ජලයේ බුදුහාමුදුරු. බය අඩු මිනිසුන් අතර උප්පරීම බය අඩු බුදුරජාණන්සේ. මොකද සාන්තිවාදී තාපස කාලේදීවත් තමන්ගේ අතපය කපන කෙනෙකුටවත් තරහක් ආවේ නැහැ. ඒක තැනක ලියනවා. ඒක හරි සංවේදනීයයි කියනකොට චුල්ල ධම්මපාල සූත්‍රයේ. කාලාබු තමයි රජුරන්ගේ නම. ඉතින් මේ කාලාබු රජු නිසා අග්‍රමහේසිකාට දරුවෙක් හම්බ වෙනවා. හම්බුනාට පස්සේ මහේසිකාව දන්නවා. ඊට පස්සේ යා රාජමහේසිකාව වෙනවා. මොකද රජුරන්ගේ දරුවනේ. ඉතින් අර දරුවට පුදුම ප්‍රේමයක් ඇති කරනවා. කාලාබු රජු හොඳට බොන කෙනෙක්. සෑහෙන බොන කෙනෙක්. රජ කන්නම් කරන්න බෑ. සෑහෙන බොන්න වෙනවා හැබැයි. සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්. ඔය රජකම ඕගොල්ලෝ දන්නේ නැති උනාට. ඒ නිසා අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මේ වෙලාව වෙනකොට හොඳ ගානට පදමට දාගෙන ඉන්න ඕනේ. නැත්තම් කරන්න බෑ රාජ්‍යය. කොහොම හරි කාලාබු රජු හොඳට බීලා එනකොට අර බිසෝන්නාන්තේ දරුවා දිහාට හැරිලා ආදරෙන් සිපුවෙන්ද ගන්නවා. රජුරවණ්ඩ ගෞරව කරන්නේ නැහැ. රජුර ඉතින් යනවා ඕන කෙනෙක් සීරුවෙන් ඉන්න ඕනේ. දේවින්නාංශේ බලන්නේ නැහැ කියලා හිතනවා. මේක මාස දෙක යනකොට අම්මගේ අවධානය මේ විදිහට ගත්තා නම් මේක ලොකු වුණාට පස්සේ ගණ්ඩ දෙයක් නැහැ. ඔක ගණින් එළියට කපපිය හතර වහල්කට එල්ලපිය කියලා චෝදනාව මේ විධානයක් දෙන්න. රජුරෝ කොතන කිව්වත් ඒක නීතිය. මේ දරුවා අරගෙන හතරට කපලා හතර වහල්කට එල්ලන්න කියනවා. මේ පණිවිඩය ගිහිල්ලා දැන් ගහලේ ඇවිල්ලා දේවින්නාංශකෙන් දරුවා ගන්නකොට හිතා ගන්න දේවින්නාංශයට වෙන දෙයි. හරියට ඇහැලේ පොළ කුමාරයාමිට කියනවා තමන්ගේම දරුවා වනේ දාලා කොටන්නේ කියලා. ඒ වගේ මේ තමන්ට රාජමහේෂිකම හම්බ වෙච්ච මේ දරුවා හතරට කපලා හතර වහල්කට කපුටන්න කණ්ඩෙල්ලන්නේ කියනවා. මේක නීති ක්‍රියාත්මකයි. දැන් මේ වෙලාවේ ගහලේ ඇවිල්ලා දරුවා අරගෙන ගිහිල්ලා දැන් දංගෙඩිය උඩ තියෙනවා. ඉතින් දේවින්නාංශයට මේ කලන්ත හැදෙනවා මේ නැගිටිනවා ආය මේ විලාප දෙනවා. රජුර උඩපත් ඉරිප්පේ ඉඳලා බලාගෙන ඉන්නවා මේක කපන හැටි. ගහලයා අර හොන්තර කැපෙන කැත්ත අරගෙන දැන් ගහන්න බලන් ඉන්නවා. එතකොට මේ කුමාරයා එයා කල්පනා කරලා බලනවලු මේ පුංචි ඉපදිච්ච කුමාරයා මේ අම්මගේ ශෝකයේ පිළිබඳ හෝ
තව පොඩ්ඩකින් මම කපන ගහලයා පිළිබඳ හෝ අර පත්තිරිපේ බලන්නේ Tamange පියා පිළිබඳව තරහක් එනවද කියලා. මේ අම්මා අඬනවා දරුවට හිතා ගන්න බැරි තරමට අනේ තව පොඩ්ඩකින් මේ දරුවා කපනවා. මේ ගහලයා රජානට ඔසවා ගන්නලද කැත්තක් සහිතව ඉන්නවා. රජුරෝ බලන මගේ එදත් මේ සරුවචනාංශය තමයි බෝසත් වශයෙන් ඉතින් ඉන්නේ. මගේ එදත් මේ තුන්දෙනා කෙරේ වෙනසක් ඇති වුන්නේ නැහැ කියලා කියනවා. මේ අඬන අම්මා කෙරෙහි හෝ කපන ගහලයා පිළිබඳ හෝ විධානය කරපු පියමා රජුරෝ පිළිබඳ සැලීමක් ආවේ නැහැ කියලා. අන්න ඒව කරලා තමයි සරුවචනාංශය ඇවිල්ලා මේ බුදු වෙලා මේ කතාව කතා කරන්නේ. ඒ නිසා අපිට සතිය තියෙන නිසා මේ මොන දේ වුණත් මේක ආරසා කරගනින්. තරහ වෙන දේවල් නම් අනන්ත සිද්ධ වෙනවා. තරහ නොවි නැවත මේ හිත සතිය පිහිටවන්න පුළුවන්ද කියලා බලන්න උත්සාහ කළොත් එහෙම සූදානම් මනසක් ඇති කරගත්තොත් එහෙම ජීවන රටාවක් එහෙම නැත්නම් සම්මා ආජීවයක් එහෙම සම්මා වාචා වචන ස්වභාවයක් එහෙම සම්මා කර්මාන්තය පටන් අරගත්තොත් නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරි යස්සායන් ඊදිසෝපති එවැනි දරුවෙක් ඇත්තා වූ මවක් නිවුනේ වන්නේය එවැනි දරුවෙක් ඇත්තා වූ පියෙක් නිවුනේ වන්නේය මෙවැනි පුරුෂයෙක් ඇත්තා වූ ස්ත්‍රියාවක් නිවුනේ වන්නේය කියලා නිබ්බුත පදකේ නිබ්බුත කියන්නේ නිවන තමයි මේ අපේ සාරවත්යන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා කිසాగෞතමි දැක්කට පස්සේ නිබ්බුත පදකේ මේ මනුස්සයා දිහා බලනකොට මොන්නම දෙයකින්වත් කිපෙන්නේ නැහැ. කෝප වෙන දේවල් වලින් කිපෙන්නේ නැහැ. මේක ධම්මචක්කපවත්තන සූත්‍රයේදී සරුවචන සඳහන් කරනවා අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝති. මගේ හිත ආයේ කිපෙන්නේ නැහැ. කුප්ප නැහැ. හිත කිපෙන එකට කියන්නේ අපේ ගම් වල එක කුප්පැයි කියලා කියනවා. කුප්පැයි කියලා කියන්නේ ඕනම කෙනෙකුට උට කීර්ති ගන්නන්න පුළුවන්. ඉතින් අපිට භාවනාවක් කරගෙන යනකොට මහාන ධර්මයක් රකින්නකොට උපාසක උපාසිකා සීලයක් කරන වෙන කෙනෙකුටම ආව කුප්පන්න පුළුවන් අපි කොච්චර බය ආදුද කියලා. වෙන මැස්සෙකුට පුළුවන් නම් මාව කුප්පන්න, වෙන වැස්සකට පුළුවන් නම් මාව කුප්පන්න, වෙන කැස්සකට පුළුවන් නම් මාව කුප්පන්න මම මොන තරම් බය ආදු කෙනෙක්ද කියලා. එහෙමනම් කෝ අපිට බුද්ධ ශාසනික සාන්තිය. එහෙමනම් කෝ අපිට බුදුහාමුදුරු කෙරේ සද්ධාාවක්. එහෙමනම් කෝ අපිට ධර්මයේ කෙරේ සද්ධාාවක්. එහෙමනම් කෝ අපිට සංඝයා කෙරේ සද්ධාාවක්. එහෙමනම් කොහෙද අපි සීලෙ තියෙන්නේ? නිසා කේන්ති යන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක වාසියට හරව ගන්න එපා. කේන්තිට කේන්ති ගන්න එපා. මේ සති ධර්මේ වැඩෙන්න නම් ඒ වගේ දේවල් වලදී දෝෂණීයසි ධම්මේසු න සති චේතසා දුස්සීසි මගේ සති හිත මේ දෝෂණීය ධර්මයන්ගේ නොකිපේවා. ආන්නේ සකස්ම ඒ ලෑස්ති ඒ වැඩේට යනකොට තියෙන සූදානම එද තපස කියන්නේ. ඒකට බ්‍රහ්මචර්ය කියලා කියන්න පුළුවන්. ඒකට මහානකම කියලා කියන්න පුළුවන්. ඒකට කෙලස් තවන වීර්ය කියලා කියන්න පුළුවන්. නැත්නම් මේ පුංචි දේවල් වලට රණ්ඩු කර චෝදනා කර අරක දියව මේක දියව කිය යන ගමනක මොනම මහානකමක්වත් තවසක්වත් වාසකමක්වත් නැහැ. අපි හැබැයි පටන් ගන්න එතනින් තමයි. පටන් ගන්න එතනින් ඊට පස්සේ මොන කංකරච්චල් තිබුණත් රතේ පෙරලා ගන්න නැතුව අරසා කරන රතාචාර්ය කෙනෙක් වගේ පුළුවන් තරම් හිත දූෂණය වෙන්න දෙන්නේ නැතුව දූෂිත තත්ත්වයටපත් වෙන්නේ නැතුව රැක ගන්න පුළුවන් නම් අපිට එන ආවේග පිළිබඳව අපිට දැනුමක් තියෙනවා. ඒ ආවේගයේ ආපපමණට අපි යකෙක් වගේ කෑ ගහගෙන නටාගෙන යනවනම් අපි නිකන් ආවේග වලට යටත් වෙච්ච නිකම්ම නිකන් බය ආදු කෙනෙක් බාටපත් වෙනවා. අපිට සරුවචනන්සේ ගෝලෙක් කියලා කියගන්න බැරි වෙනවා. නිසා තරහ ගියාට ඒක අගේ කරන්න එපා. කවුරු හරි එහෙම වෛරේ සංසිඳවන්න හදනවනම් මතක් කරලා කියන්න ඕනේ නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචන. වෛරෙන් කවදාකවත් වෛරේ සංසිඳෙන්නේ නැහැ. එක පක්ෂයක් ඉවසන්න ඕනේ. හැමදාම මම ඉවසන්න ඕනේද කියලා අපිට කේන්ති යනවා ඒක ඇත්ත. නමුත් සතිය වඩන කෙනෙකුට විතරයි සීලයක් තියෙන කෙනෙකුට විතරයි තිසරණ සර්මාදන් වෙච්ච කෙනෙකුට විතරයි හිතා ගන්න තියෙනවා කවුරු මයිත් එක්ක ගැටුමට ආවත් මම යන්නේ ඒකට ගැටුමට අප්පුඩියක් ගහන්න අත් දෙකක් තියෙන්න eBay. ඒ පැත්තෙන් ගහනකොට අපේ පැත්තේ අප්පුඩියට අත දුන්නේ නැත්නම් ඒ අප්පුඩිය වදින්නේ නැහැ. ඒ නිසා සෙන් බුද්ධ ආගමේ අවුරුදු 7ක් භාවනා කරන්න කියනවා තනි යතේ අප්පුඩිය සද්ද මොකද්ද කියලා අහන්න. භාවනා කරන්න කියනවා තනි යතේ අප්පුඩියෙන් ගැහුවා මොකද්ද වෙන්නේ කියලා. ඒ අප්පුඩියට අත දුන්නොත් තමයි සද්දයක් ඇහෙන්නේ අප්පුඩියක් වෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙක්
ද්වේෂ ජනක දේවල් කරාට ඒකට අපි කිපිලා ගියොත් විතරයි එතන ගැටුමක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් එන්නේ නැහැ. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. අපිට ඇහැට රූපයක් දකින්නත් එක්කම ඒකට මනාපමනාප දෙක පහළ වෙනවා කියන එක දැකීමත් හා සමගව සිද්ධ වෙනවා. බලන ඕනම දෙයක මේක මනාප රූපයක් මේක අමනාප රූපයක් සමහර විට කලාතුරකින් Tamanට තේරෙයි මේ බලන දේ මනාපමනාප දෙක මැද මනාපත් නැහැ අමනාපත් නැහැ මධ්‍යස්ථයි. ඒ නිසා රූපයකට ඇහැ යන හැම වෙලාවකම එක්ක මනාපේ එක්ක අමනාපේ නැත්තම් මැද තත්ත්වය ඇති වෙනවා. තංචකෝ පටිච්ච සමුප්පන්නං ඕලාරිකං සංකතං. ඒ ඇහැට රූපේ එනවත් එක්කම ඇතිවෙන්නා වූ ඒ තරහව ඇතිවෙන්නා වූ ඒ ආශාව එහෙම නැත්නම් ආශාව තරහ නැති තත්ත්වයේ එතන හටගත්ත පටිච්ච සමුප්පන්න ධර්මයක්. පටිච්ච සමුප්පන්න ඕලාරිකං හොඳට තමයි තේනවා ඉස්සෙල්ලා තිබුණේ අහිංසක හිතක් දැන් තරහ හිතක් ආවා. ඒක බොහොම ගොරෝසුයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. පටිච්චසමුප්පන්න සංකතං ඕලාරිකං. එතන හටගත්ත ඊට චිත්තක්ෂණයට කලින් කියන්න බෑ මම මේක දැක්කොත් තරහ වෙයි කියලා. ඉතින් ඒක නිසා මේ ඇහැ අරගෙන ඉන්න හැම වෙලාවෙම අපිට මනාපමනාපනුව කෙලස් පහළ වෙනවා. ටොංගාන දන්නේ නැහැ. ඉතින් අපි හරි ආසයි සාමාන්‍ය කලසුදු එකක් බලනවට වැඩිය වර්ණ චිත්‍රයක් බලන්න. ඒක ගොඩක් කෙලස් උපදිනවා. වර්ණ චිත්‍රයට වැඩිය කැමති චර්ණ චිත්‍රයක් බලන්න. චර්ණ චිත්‍රයට වඩා කැමති 3D එකක් බලන්න. ඉතින් තාක්ෂණي අපිට දෙනවා ඔක්කොම ගෙනත් දෙනවා. ඒක දිහා බලන ඉන්නකොට කොච්චරක් කෙලස් වගිරෙනවද කියලා කොච්චරක් මනාප පහළ වෙනවද කියලා කොච්චරක් අමනාප පහළ වෙනවද කියලා බැලුවොත් අද ඉන පුංචි දරුවෝ හරි ආසයි මේ රණ්ඩු සරුවල් තියෙන ආයුධ පාවිච්චි කරන වීඩියෝ පැටි බලන්න. අර ද්වේෂයේ ළමගේ පුංචි ලේපවරත් කරනවා. ඉතින් අම්මලා තාත්තලා ඒක ගෙනත් තියලා පොල් ගන්නවා ගෙදරට වෙලා ඉන්න. දරුවෝ ටෙලිවිෂන් බලන. හැම ගෙදරකම ටෙලිවිෂන් එකක් තියෙනවානේ. මේ වෙනකොට මයි ළඟ 4ක් තියෙනවා. සතිපාසලට ගෙනාවු 4ක් තියෙනවා. වීඩියෝ පෙන්නන්න. මේ එකකින් ගලන ප්‍රමාණය කාටවත් තේරෙනවද මේ කුණුහරුපයක් ගෙදර ඉස්සරහාම ගෙනත් යන විලියජ්ජ නැතුව පෙනෙද්දීදී දරුවන්ට ඕනේ දේ බලන්න තියේදී ඒ දරුවන්ට ඇති වෙන මේ මනාපමනාප දෙකට කවදා හරි වගේ කියන්න වෙන එකයි වෙන්නේ මොකක්වත් වෙන්නේ නැහැ. මේ දරුවා අම්මට අපටයි වෛර කරනවා. බොහොම සරල උදාහරණයක් තියෙනවා. බොහොම සරල උදාහරණයක්. අර සුබදරමෙදි බණ කියනකොට රත්නසිරි මහත්තයා කතා කරලා කියනවා මේ තරම් සති ධර්මයක් අපිට හම්බ වෙච්ච වෙලාවක මේ තරම් සතිපාසලක් තියෙන වෙලාවක අපි ඒ දරුවට ඒක කිව්වේ නැත්නම් දරුවන්ට දෙමව්පියන් දරුවෝ සාප කරાવી. මෙච්චර ලස්සන බේරෙන්න ක්‍රමයක් තියෙද්දි අපේ අම්මලා තාත්තලා ටියුෂන් දීලා මොනවද අපිට ඉගෙනුවේ? සතිය නෙවෙයි. සතිය කරගන්න වෙලාවක් නැහැ. මොකද මේ ටියුෂන් යන්න තියෙනවා. මං කව රත්නසිරි මහත්තයෝ ඉස්සරහට සාපේනේ දැන්ද සාප වෙලා තියෙන්නේ. හැම දරුවෙක්ම දෙමව්පියන්ට වෛරයි. කවුරු හරි අත උසලා කියන්න බෑ එහෙම නැති දරුවෙක් ඉන්නවා එහෙම නැති දෙමව්පියෙක් ඉන්නවා කියලා. හැම දෙමව්පියන් දුකේ ඉන්නේ. මේ දරුවෝ හිතන දේ කරන්නේ නැහැ. ඒ මොකද හේතුව? ගෙදර පුරාවට තියෙන්නේ ඒ වගේ කුණු අරප රූප බලන්න දේවල් හදලා තියෙනවා. පත්තර ගෙනත් දෙනවා. වීඩියෝ ගෙනත් දෙනවා. ඉතින් මේ දරුවෝ මේ සීමාවක් නැහැ. ඒ දෝෂණීයස ධර්මයෙන්ම තමයි දැන් චිත්‍රපටයක් බලනකොට ෆයිට් එකක් තියෙන චිත්‍රපටි විතරනේ අපි බලන්නේ. පුලුල් තිරේ ෆයිට් එකක් තියෙනවනම් හැමදාම චිත්‍රපටි හවුස්ෆුල්. මේ ලෝකේ ඔය පස්සේ ජෝතිරාජ්‍යරෝ මරපු මිනිමරුව හම්බෙච්ච වෙලාවේ ප්‍රසිද්ධ වේදිකාවක ගිලට් බ්ලේඩ් එකකින් බෙල්ල කැපවල ටික මිනිමර මේ මර දඬුවම ලෝකේ වැඩිම සෙනග එකතුනේ ඒක බලන්නලු. අර මිනිහා බ්ලේඩ් එකෙන් ටික කපන ඒ මරණ දේ බලන්න මිනිස්සයා පුදුම ආසාවක් තියෙනවා. මේ දෝෂය කියන එක අපිට මාළුවකට දාන උම්බලකට වාගේ. ඒක නැතුව කණ්ඩත් බෑ මාළුව. ඒ නිසා අපි මේ දෝෂ ජනක දේවල් කරලා අපේ හිත දූෂණය වෙලා තියෙනවා. දරුවන් එකක් දූෂණය කරනවා. කවදාරි අපි හිතුවොත් අනේ මාමේ දෝෂණීයේසු ධම්මේසු දුස්සීසි. අනේ මගේ හිත දෝෂ ධර්මයෙන් දූෂණය නොවේවා කියලා පැතුව පමණින් මේක වෙන්නේ නැහැ. එදාට අපිට අඩේට තියාගන්න වෙනවා සතිය. සතිය කියලා කියන්නේ මනාපමනාප දෙකක් නැති ධර්මයක්. ඒ නිසා සතියෙන් සක්මන් කරන වෙලාවක අපි රූපයක් දකිනවා. දකින්නට අපි දන්නවා ඒ රූපෙට හිරදුවනවා. එතකොට අපි දන්නවා රූපේ අර පය පොළවේ තියෙන දැනුමට වඩා රූපේ මනා කුප්පන සුළුයි. කම්පන කලවන සුළුයි. චංචල කනින් අර වඳුරු හිතපයින්. ඊට පස්සේ යෝගාවචර දැනගත්තොත් අනේ මං සිල් අරගෙන ඉන්නේ
මම මේ සක්මනක ඉන්නේ මම මේ හිතුවේ පුළුවන් තරම් පයේ හිත පවත්තන්න දැන් මගේ හිත තියෙන්නේ පයේ නෙවෙයි දැන් ඇහි මට පුළුවන්ද දැන මේ රංජනීය ධර්මයේ එහෙම නැත්නම් මේ හිත ඇද ගන්නා ධර්මයේ තියේදී ආයතන මනාපමනාප දෙක නැති පයට ගන්න පුළුවන්ද කියලා කරන මේ ප්‍රයත්නෙ තමයි අපි විපස්සනා භාවනා කරනවා කියලා කියන්නේ. හිත පිට යන්නේ නැති එක නෙවෙයි. හිත පිට ගියාට පස්සේ මට මනාපමනාප නැති කෙලෙස් නැති සාධාරණ සතිය අරමුණක් තියෙනවා. නමුත් හිත පැදුරටත් මුකයක් පැනලා ගිහලා මට පුළුවන්ද තව දුරටත් එහි රමණය කරන්න නැතුව නැත්නම් ඒකට ද්වේෂ කරන්න නැතුව ආපහු හිත අරමුණට ගන්න. උගාවක් වෙලාවට සදාචාරවාදියාට ද්වේෂයක් ඇති වෙනවා. මගේ හිත පිට පැහැරගෙන ගිය ධර්මයේ කෙරේ ද්වේෂයක් ඇති වෙනවා. කාමභෝගියාට ඒ වස්තුව කෙරේ ආසාවක් ඇති වෙනවා. බුදුරජාණන්සේ අපිට පොඩි ඉඟියක් දෙනවා. මේ එවිදගෙන යනකොට තියෙන පිරිසුදු චිත්ත ප්‍රවෘත්තියත් රූපයක් දැකීම නිසා පිටගිය හිතේදී ඇති වෙන රාගයේ ද්වේෂ දෙකත් එක්ක බලනකොට මේ ඊට ඉස්සෙල්ලා පිරිසුදු තිබුණ චිත්ත වීතිය මේ රාගය නිසා ද්වේෂය නිසා හටගන්න මේ කෙලෙස් ප්‍රමාණය ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං. ඒක ඒ වෙලාවෙම පහළ වෙන බොහොම ගොරෝසු දෙයක් කියලා කියනවා. අල්ලන්න බැරි දෙයක් නෙමෙයි. දැන් ඉන්නේ අනතුරුදායක තැනක. හිත ඉන්නේ ගෝචරජ්‍යත්ත භූමියේ නෙවෙයි. ඒ නිසා මගේ එකම යුතුයකම මොකද්ද? මට ගෝචරජ්‍යත්ත භූමියක් තියෙනවා. මට සතියක් තියෙන අරමුණක් තියෙනවා. මට පුළුවන් ද මෙතන ඉඳලා අරමුණේ ගෙනත් යන්න. ඔන්න එතකොට නම් යෝගාවචරයට තේනවා මේ භාවනා කරනවායි කියලා. නොමග ගියේ හිත පුංචි වැඩකට නොමග ගියේ හිත ආපහු ගෙනලා අරමුණට තබා ගන්නකොට පළවෙනියෙන්ම තිබිය යුතු ධර්මයේ තමයි නොමග ගිය වස්තු විශේෂ සතිය පිටවන්න ඕනේ. මගේ දැන් හිත පිට කියලා තියෙන රූපෙක අරමුණේ නෙවෙයි. ඒකට බුදුන්සේ සරති කියන නම පාවිච්චි කරනවා. මම දන්නවා මම ඉන්නේ නොබිනා තැනක. එතකොටම දන්නවා හැබැයි මම ඊට ඉස්සෙල්ලා මේ සතිය අරමුණ දීලා තියෙනවා. මම සක්මණේ තියන්න ඕන. නමුත් හිත පිට තියෙන කියලා විවරණය කරලා පෙන්නනවා. මට අවශ්‍ය නම් සතිය අරමුණට යන්න පුළුවන්. උත්තානි කරෝති ලැජ්ජ වෙන්නත් එපා, කලබල වෙන්නත් එපා. මෙන්න මේ වැරදි තැනින් හරි තැනට හිතගෙන යෑමේ කටයුත්තට නොවලාහ. හිත යෙදුවොත් නැවතත් ආයේ පයට හිත ගන්න පුළුවන්. ඒත් බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා පූර්ණ ආනිසංස ලැබෙන්නේ ඒක කාට හරි දේශනා කරේ නැත්නම්. මම භාවනා කරනකොට මට රූපයක් පේනවා. මට ඒකට ආසාවක් ඇති වුණා. නැත්නම් රූපේ පිළිබඳ තරහක් ආවා. මම නමුත් ඒක දැනගත්ත ගමන් කලබල වෙන්නෙත් නැහැ, තරහ වුනෙත් නැහැ, ආසකෙට වෙත් නැහැ. මම හිත අරමුණට ගෙනාවා. කොහොමද දන්නේ අරමුණට ආවයි කියලා? මම දන්නවා පයට වැලි පෑගෙනවා මට තේරුණා. මෙතෙක් කල් කොයිද? මේ තිබුණේ ඇහි. දැන් හිත පයි. අන්න මේ ටික විස්තර කරලා දෙන්න පුළුවන් නම් අපි පුංචියට පටන් ගන්නවා. මගේ හිත නහමක් දෝෂණීය ධර්මයන්ගේ දූෂිත නොවේවා. ඒ විනෝඩ මම මධ්‍යස්ථානකට හිතගෙන නැත කරනවා කියලා. මේ පාඩම ඉගෙන ගත්තොත් මම කියනවා ඒක නා ඒකාන්තයෙන්ම ප්‍රතිපදාට වැඩිච්ච කෙනෙක් ඒකාන්තයෙන්ම සෝතාපට්ටි මාර්ග ප්‍රාප්ත පුද්ගලෙක් වඩපත් වෙනවා. පැහැදිලිවම ආර්ය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට වැටෙනවා. ඉතින් කිසි කෙනෙක් නම් කරලා නැහැ. සෝවාන් මාර්ගස්ත කියලා කියන්නේ අනිවාර්යයෙන්ම තම ප්‍රතිපදාට වැඩිච්ච ඕනම කෙනෙක් මාර්ගස්තයි. පලස්ත කියලා කියන්නේ මාර්ගඵලෙ ලැබපු කෙනා. ඒ නිසා මේ මාර්ගස්ත පුද්ගලයාත් අංජලිකරණීයයි. එහෙම නැත්නම් ඒ සංඝ ගුණ ඔක්කොම තියෙනවා. මේක තමයි සංඝ ගුණේ. හිත කෙලසුනාට පස්සේ කාගවත් උපදෙස් නැතුව තමා විහිම්ම සකස් කරගන්න හිතින් අර නික්ලේශී අරමුණට ගෙනලා ආයෙ තියා ගන්න පුළුවන් නම් ඒක සරති විවරති උත්තානි කරෝති දේශීති කියන පියවර හතරෙන් විස්තර කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට තේරෙනවා මේ සතිය තරම් බලවත් සතිය තරම් මොනම කෙලෙසයක්වත් බලවත් නැහැ. කෙලෙස් වලට පුළුවන් හලහප්පන්න. නමුත් ආපහු අරමුණේ ගෙනත් තියා ගන්න පුළුවන් ගතිය දන්නවනම් එයාට තේරෙනවා මගේ හිත දූෂණය වුණාට මම ඒක පිළිබඳ ද්වේෂයක් ඇති කරගන්න නැතුව අරමුණේ හිත ගෙනල්ලා තියන්න. එක දවසයි මේ වැඩේ කරන්න ඕනේ. මුළු සංසාරෙට මේක දවසයි කරන්න ඕනේ. කරපු දවස් තියෙනවා මනුස්ස හිත කොච්චර බලවත්ද කියලා. මනුස්ස හිත සතිය කියන කොච්චර බලවත්ද ඒ ගතිය උප්පත්තියේ ඉඳලා අපි ළඟ තිබිලා තියෙනවානේ. මේ කුප්පන ලෝකේ අපිට උගන්ලා තියෙන මේ කුණු හරප නිසා අපි මේ ගැටි කොයි වෙලාවක හරි දැනගත්තොත් නෑ මම මේ තපස්රාගේ මේ බණ භාවනා කරන්න මේ යන්නේ නිකන් අනුන් නලවන්න පිනවන්න නෙවෙයි මගේ ජීවිතේ මම මේක ජීවිතේට ලං කර ගන්න ඕනේ තරහ වෙන එකක් වෙච්චාවයි මම ආපහු ගෙනල්ලා පුරුදු අරමුණේ තියෙනවා කියන මේ දේ පුරුදු කරන්න ගත්තොත් මේ සතිය කොච්චර බලවත්ද කියන එක
කිසිම කෙනෙකුට වළක්වන්න බැරි බව තේරුම් ගත්තොත් එදා එයාගේ අකුප්පා කියන ගතියට නොකිපෙන ගතියට රංකිරිකට ගෑව වෙනවා. අයනු කියුව වෙනවා. ඒක බලවත් වෙන්නේ ඒක මොනවද කියන්නේ? වරණගෙන්නේ පලිප්පුවේ වැටෙන්නේ කාට හරි කියන්නේ. මම වෙනදා නම් මේකට හරියට මට කේන්ති යනවා. මම ඒ වෙලාවේ කේන්ති නොගොහින් නැවත අරමුණට යන්න පුළුවන් පුලියදී බැලුවා පුළුවන්. ඒක නෝන්ජල්කමක් නෙවෙයි. ඒක මේ බයක් නෙවෙයි. අඥානුපේක්ෂාවක් නෙවෙයි. මේ තමයි සරුවචනාංශගේ දරුවන්ගේ හැටි. ඒ සමම් පුළුවන් තරම් ඉක්මනට මගේ මූල අරමුණට ටිකට කියනවා අජ්ජත් ගෝචර අජ්ජත් අරමුණ කියලා. අරමුණට හිත ගෙනත් දාන්න බුදුරජාණන්සේ තේරුම් ගන්නවා එක සැරයක් කරව ගමන් එයා දැනගත්ත ගමන් ඔය හිත පිළියම් කරගන්න බැරි තරම් හානියක් කවදාකවත් වෙන්නේ නැහැ. ඕනෙම එකක් හදන්න පුළුවන්. ඉතින් මේකට මේ බුදුම පණ්ඩිතසාංශේ ලස්සන සමීකරණ දෙක තුනක් හදලා කියනවා. හිත පිට යන්න ඉස්සෙල්ලා සතිය නම් පිට ගියාට පස්සේ Tamange ප්‍රයත්න නිසා නැවසස් සතියට ආවනම් ඒ අතරමැද ප්‍රදේශයේ කිසිම කෙලෙසයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. පිට යන්න ඉස්සෙල්ලා සතිය පිට ගිය බව දන්නවා. එතන ද්වේෂය අවිල්ල තියෙනවා. දැන් ද්වේෂයට ද්වේෂ කරන්නේ නැතුව අරමුණේ ගෙනත් තියාලා හරියටම කියන්න පුළුවන් නම් අතරමැද කෙලෙස් නැහැ. බුදුජානනාංශයේ ඒ සංකදම සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් හිතේ හටගත්තා වූ කෙලෙස් දැනගෙන ඒක නැවත කෙලෙස් එක ගැටෙන්නේ නැතුව අරමුණේ ගෙනල්ලා තිබ්බනම් එයා ditta ධම්ම වේදිනියේ වශයෙන්ම ඒ අකුසල් ගෙවලා දානවා. සම්ප්‍රායික වෙන්න දෙන්නේ නැහැ. උපපජ්ජ වේදිනිය කම්ම වෙන්න දෙන්නේ නැහැ. ditta ධම්ම වේදිනිය වශයෙන් ගෙවනවා. යම් හේකින් මේක තියන්න මැරුණොත් මේ වගේ 7 ගුණයක් ගෙවන්න වෙනවා. මේ කරපු කර්ම වගේ 7 ගුණයක් ගෙවන්න වෙනවා. අපරාපරිය වේදිනිය උපපජ්ජ වේදිනිය වුණොත් වැල්පොලියට යන්නේ. එතනදීම ගෙවලා දාන්න පුළුවන්. ඒකට අකාලිකයි කියලා කියනවා. සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. සජීවී ධම්. ඉතින් මේක නොකරපු නිසා අපි මේ සංසාරේ දිගින් දිගටම තරහයි වල තරහ වෙවි ආස දේවල්ට ආස කර කර හැත් බැඳ මේ වැල්පොලියට යන්නේ. පුළුවන් නම් උත්සාහකරනද කලින්ම අදිෂ්ඨාන කර ගන්නවා. මාමේ දෝසනීයේසු ධම්මේසු චිත්තං දුස්සීති අත්ත රූපේන අපමාදේන සති චේතසෝ ආරක්ඛෝ කරණීයෝ. ද්වේෂ වෙන වෙලාවක් දැනගත්ත ගමන් මම හිමීට හිතගෙනල්ලා සති ධර්මයේ පිහිටනවා. හරියට ඉබ්බා කලබලයක් වෙච්ච ගමන් අඬු ටික ඇතුළට ගන්නවා මිසක් අඬු පුප්පන්න යන්නේ නැහැ. ඔය ඇත්පන්තියක් ඇත්තු ටික කැලේ කකා යනකොට යම් හේකින් අභියෝගයක් ආවොත් ඇත්තු සේරම නිස්සද්ද වෙනවා. නිස්සද්ද වෙලා මහ යතා පුළුවන් තරම් හොඩේ උඩට දාලා හැම පැත්තෙම බලනවා කොයි පැත්තෙන්ද මිනිස් ගඳක් එන්නේ කියලා. එහෙම නැත්නම් කරදරයක් එන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී පොඩි පැටව ඉන්නවනේ උන් දුවනවා දඟලනවා අතු කඩනවනේ. ඒකට මහය උන්ට ගහලා කණ්ඩායම මැදට ගන්නවා. ඊට පස්සේ මහයතා කියනවා එක්ක මං ඌට ගහනවා නැත්නම් අපි දුවනවා කියලා. මේ දෙකෙන් එකකට නිදහනේ එනකන් ඇත්පන්ති නිශ්චල වෙනවා. දැන් අපේ ලංකාවේ මොන හරි වේකට කලබලයක් වෙච්ච ගමන් බලන්න මොකಾದ නිශ්චල වෙන්නේ කියලා. 17 දුවනවා. ඒ නිසා කලබලයක් කරන්න ඕන නම් ඉස්සෙල්ලා සෙනගින්න තැන්න පුංචි බෝම්බයක් ගහන්න ඕන. ගහපුවම ඔක්කොම එනවා බෝම්බේ බලන්න. ඊට පස්සේ බෝම්බේ ගහපුවම සේරම ඉවරයි. ඒක තමයි සාමාන්‍ය පෙට්‍රල් බෝම්බ වල ක්‍රමයේ ඉච්චරයි. ඉස්සෙල්ලා පොඩ්ඩක් සද්දයක් කරනවා. සද්දයක් කරනකොට ඔක්කොම ඇවිල්ලා මේක බලන්න යනවා. වට වුණාට පස්සේ දෙවෙනි බෝම්බේ ගහපුවාම ඔක්කොම ඉවරයි. අමනයි. මිනිස්සයා කියන සතා අමනයි. උට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ. ඉතින් බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ අපි බුදු ආමඳුරු කූඩුවක ලොක් කරලා ඇතුළක තියලා කඩුවයි කිනිස්සයි තමයි පිටිය ගහලා තියෙන්නේ. හදිසියක් ආවොත් දෙන්න. ආයුධ ටික තමයි පේන්න දාලා තියෙන්නේ. බුදුහාමුදුරු ඉන්නව ලොක් කරලා මොකද හදිසියවත් එළියට ඇවිල්ලා දැක්කොත් එහෙම මේක හොඳ නැහැ. දැන් ඔක්කොම ඇතර බුදුජානන්සේලා පාරට ඇවිල්ලා ඉන්නේ මේ යන්න. බස් වෝල්ට් එක ගාව ඉන්නවා දැන් ඇවිල්ලා මොකද මේ ඉඳලා වැඩන්නේ නැහැ මේක. ඒ කට්ටිය ඔක්කොම පාරේ ඉන්නේ දැන් යන්න කිට් වෙලා ඉන්නේ. හැම තැනම හැම හන්දියක් ගන්නට ගිහිල්ලා ඉන්නේ බුදුහාමුදුරු. මොකද වැඩන්නේ නැහැ කියලා වැඩන්නේ නැහැ. මොකද මේ ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෝසනීයසු ධම්මේසු මා චිත්තං මාමේ දෝසනීයසු ධම්මේසු චිත්තං න දුස්සීති අත්ත රූපේන තමන්ට ගැළපෙන ක්‍රමයකින් අරමුණට හිත ගෙනත් යන්න. සතියට ගෙනත් යන්න. වර්තමානට හිත ගෙනත් යන්න. අප්‍රමාදිත හිත ගෙනත් යන්න. කාගෙන්වත් උපදේශ අහන්න යන්න එපා. අත්ත රූපේසු කියලා කියන්නේ මෙලෝ උපදේශයක් දෙන්න පුළුවන් එකම අමනෙක්වත් මේ ලෝකේ නැහැ. ඉන්න හරියක් ඉන්නේ මේක රවුරකින් ගත්තට පස්සේ සුරුට්ටු පත්තු කරගෙන කට්ටිය තමයි ලෝකේ ඉන්නේ. කලබල වෙච්ච එකට ඇවිල්ලා කලබල කරන කට්ටිය. මොකක්ද ඕනේ අපිට බුදුන් සී වෙන්න ඕනේ. අපිට ධර්මයේ සීපත් වෙන්න.
අපිට සංඝයා සිහිපත් වෙන්න ඕනේ. අපිට සීල සිහිපත් වෙන්න ඕනේ. එහෙම අකුල ගත්තා. වෙන්න තියෙන හානිය අඩුයි. ඉතින් මේක නෝන්ජල්කමක් වශයෙන් ලෝකේ සලකන නිසා, ගැහුවක් ගහපි බැන්නොත් බැනපි කියන එක නිසා, මොනසේ සූත්‍රයක් විදිහට අපිට කියනවා මා දෝෂණීයේසු ධම්මේසු. මා මේ දෝෂණීයේසු ධම්මේසි චිත්තං දුස්සීති. අනේ මම අද ඉඳලා මොනවා හරි කාගෙන් හරි නුරුස්නා ගතියක් ආවොත්, කිපෙන සුළු දෙයක් ආවොත්, ඒ කෙනාගේ දොස් දකින්නවා වෙනුවට මගේ හිත නතර කරන්න තැනක් තියනවාද? මම ගිහිල්ලා කොහෙද හිත නතර කරන්න ඕනේ කියලා දන්නේ නැත්නම් අසරණයි අනාතයි. කලබල වෙලාවේදී මම මෙතන ඉන්න ඕනේ කියලා දන්නවනම් සසරණයි සනාතයි. දැන් පිටරටවල මේ වගේ ලොකු ගොඩනැගිලි හදනකොට යම් හේකින් ගිනි ගත්තොත් එකතු වෙන්න ඕනේ තැනක් කල්ැතු ලියලා තියෙනවා. ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක. ගින්නක් ආවොත් උපකරණ ආයුධ ගන්න යන්න එපා. දුවගෙන ගිහිල්ලා අර විවේක ස්ථානයේ ඉන්න. ඉතින් ඒ ස්ථානේ ගින්නක් ආවට පස්සේ කියලා දෙන්න බෑනේ. රස්සාව දෙනකොටම කියනවා ගිනි හටගන්න ඉඩ තියෙනවා. ගිනි හට ගත්තොත් අන්න අසන තැන තමයි ගින්නක් ආපුවම යන්න ඕනේ. ඒක නිසා ඒගොල්ලෝ ඒක දැනගන්න ඉඳපු ගමන් ගින්නක් ආපුවම ඇති වෙන අලාම් කරනවා. මේ අනතුරු අඟවන. අනතුරු ආව ගමන් දුවන ගිහිල්ලා මේක පුහුණු කරනවා. ගින්නක් ආවොත් අපි යන්නේ මෙහෙමයි කියලා. ඉතින් එහෙම තැනක් නැත්තම් මොකද වෙන්නේ? එහෙම තැනක් පුළුවන් ද ගින්න කාට පස්සේ උගන්නන්න බෑ. ඊට කල්ැතුව ෆයර් ඩ්‍රිල් කියලා හැම ෆැක්ටරි එකම එක තියෙනවා. මොකද ඒ වගේ ගින්දර තියෙනවා, ජවයේ තියෙනවා, ගිනි ගන්න ඉඩ තියෙනවා. ගිනි ගත්තොත් දැන් ඒක බුදුහාමුදුරුවෝ අපිට දීපු ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක තමයි ආශ්වාස ප්‍රශ්වාසේන නාසිකාග්‍රේ. අවිජිනකොට නම් පොළවේ පය වදින තැන. පිම්බීම හැකිලිම නම් අපි ඉඳගෙන ඉන්නකොට මේ ඇඳුම් වල හුස්ම ගන්නකොට හරිනකොට පිම්බෙනවා හැකිලනවා තේරෙනවනේ. නැත්නම් මේ ඉඳගෙන ඉන්න බව තේරෙනවනේ. කලබලයක් වුණොත් එතෙන්ද ගන්න හිත. ඒ වෙනුවට කතරගම දෙයියෝ අල්ලා දෙයියෝ මුණ බලාපන් කියලා කාගෑරි මුණ බැලුවොත් එහෙම ඒක අමනේකටවත් සතිය නැහැ. ඔය අපි මුණ බලන්න කියන එකෙකුටවත් සතිය නැහැ. ඒ වෙනුවට බුදුහාම කිව්වේ එතකොට මං කල්යතෝ කියලා තියෙනවනේ. කරදර නැතිලා සතිය හදාගනින්න. හදාගෙන දැනගනින්න ඉස්සරහට යනකොට ඔය ආශ කරන දේවල් එනවා, තරහ වෙන දේවල් එනවා, කොයි එක ආවත් කාගවත් මුණ බලන්න එපා. අත්ත රූපේන කියලා තියෙනවා Tamanට ගැළපෙන ක්‍රමයකට වර්තමාන මොහොතේ හිත ගන්න. ඒ මොකද උපදින ජීවත් වෙන හැම කෙනාටම වර්තමානයේ පිළිබඳ අයිතිවාසිකම සමානයි. කාටවත් එක වළක්වන්න බෑ. ඒ වගේම වර්තමානයේ හිත ගන්න ඕනේ කියලා කලබලයකදී වර්තමානයේ හිත ගන්න උද කාගේවත් අවසර පතන්න ඕනෙත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ අධිකාරී ශක්තිය තියෙන එකක් නෙවෙයි. මෙන්න මේකයි මනුස්සකම කියන්නේ. කලබලයක් වෙච්චාම ගහ බැන ගන්න යන එක නෙවෙයි. තමන්ගේ හිත අරමුණට හිත ගන්න එක එකම අම්මා කෙනෙක්වත් දරුවෙකුට මේක කියලා දෙනවද කියලා බලන්න. හරි ආදරේ අපි දරුවන්ට ආදරේ ඒක නැත්තේ නෑ. එකම අප්පා කෙනෙක්වත් කියලා දෙනවද කියලා බලන්න. එකම පන්ති කාමරයක ඉන්න ගුරුවරයෙක් කියලා දෙනවද කියලා බලන්න. එකම විශ්වවිද්‍යාලයක වුණාද කියලා බලන්න. පශ්චාත් උපාධි ආයතනයක කිසිම තැනක නෑ. ඒ හැමදාම ගැටු. හැමදාම ගැටු. එහෙම නැත්නම් හිත පිටවන්න කියන්නේ බාහිරේ දෙයක. ඒ දෙකම නෑ සරුවචන. සරුවචනසේ හිත පිටවන්න කියන්නේ අජ්ජත් ගෝචර අරමුණක. හැම වෙලාවෙම අජ්ජත්. හැමසෙරීම ගෝචර අරමුණ. නපුරු දෙයකට තියන්න එපා. බොහොම මධ්‍යස්ථ දෙයකට ඒ නිසා අපිට බුදුහාමුදුරෝ දෙන අරමුණ ප්‍රායෝගික නැවත නැවත සිද්ධ වෙන තමන්ට අත්දැකිය හැකි ගෝචර අජ්ජත් අරමුණ. මේකට අපි කර්මස්ථාන කියලා කියනවා. මේකට අපි අරමුණ කියලා කියනවා. මේ ලෝකයේ උපදින මිනිස්සුන්ගෙන් 99%කටත් වැඩි ගාණක් කවදාකවත් කර්මස්ථානයක් ඇතුළු නෙවෙයි ජීවත් වෙලා තියෙන්නේ. උහි එක නා කියන විදිහට නන්නත්තර වෙලා දහපදුරාවේ ජීවත් වෙන්නේ. මොකටද ඔබ ජීවත් වෙන්නේ කියලා අහුවොත් කාටවත් කියන්න දෙයක් නැහැ. මේ පටු අදහස් ඇතු යන්නේ. සර්වඥාන්සේ සඳහන් කර තියෙනවා මිනිස්සුෙකුට විතරයි කමටහනක් වඩන්න පුළුවන් නේ. ඒ නිසා ඔබ මොන කර්මස්ථානේද වඩන්නේ කියලා දැනගත්තේ නැත්නම් ඉතින් මිනිස්සෙක්ද කියලා සැකයක් තියෙනවා. ඒකේ නිකන් අටුවාවේ සඳහන් කරලා තියෙනවා ප්‍රතිපට්ඨාන සූත්‍ර අටුවාවේ ඒ කේස මේ බුදුදහමේ දේශනා කරපු ඒ කල්මාස්ස ධම්ම කියන ගමේ ඉන්න මිනිස්සු පාරදී දෙන්නේ හම්බුණත් අහන්නේ මොකද්ද වඩන කර්මස්ථාන කියලාලු. ඒ වෙනතු මේ දැන් මහින්ද රාජපක්ෂ දාගමැතිලා තියෙන රනිල් වික්‍රමසිංහද කියලා එක නෙවෙයි අහන්නේ. ඒව අහන්න ගියොත් හිත වික්ෂිප්ත වෙනවා. ඔයා මොකද්ද වඩන කර්මස්ථාන? ඒ කියනවා මම අට්ටිකේ වඩනවා. ඔයා මොකද කරන්නේ? මම ඕදාත කසිනේ වඩනවා. හොඳයි. ගියා. ඉතින් ඔය වික්ෂුණී ආරාමයේ හිටියලු ගිරවෙක්. බුද්ධ රක්කිත කියලා. ඉතින් මේ මෑණිවරු ඌට කන්න බොන්න දීලා එළිය දාලා ඉන්නවා. ඉතින් එක දවසක අර ඉස්සරගෙට ආරාමයට ඇතුළට එන තැන තොරණේ මකර තොරණේ මේක නාලා
ගිහිල්ලා තටු ටික වේලා ගන්න ඉන්න වෙලාවේදී පියාකුස්සේ කැයිලා සිස් ගාලා ගහගෙන ගියා. ගියේ සතා අරගෙන ගියේ උපාසිකාරාමේ පැත්තටලු. මෑණිවරු කෑ ගහලා අප්පුඩි ගහලා කලබල කරලා අර පියාකුස්ස බය කරලා මේක බිම වට ගත්තා. බිම වට ගනයිලා වතුර ටිකක් දීලා අනේ බුද්ධ රකිතුමට බය වුණාද මේ බුකුස අල්ලගත්තට පස්සේ උඹ මොකේද හිත තියාගෙන හිටියලු මුගලු අට්ටි කියලා මම නිතරම අට්ටිය සංඥාවේ හිත තියාගෙන හිටියා කියලා අර බුද්ධ රකිත කියන ගිරව කිව්වලු අපිට එහෙම වුණා නම් අම්මා මොනේ තුකුණු අරපෙන් බයින් එකනේ කරන්නේ ගිය අම්මට මේ කරපු වැඩේ බලපන් මේ නාලා ඉන්න වෙලාවෙ මාව ගෙනියන්න එනවායි කිය. තමාට ප්‍රබන්ධයක් වෙන්න ඇති. නමුත් අටුවාවේ සඳහන් කරලා තියෙනවා බුද්ධ රකිත කියන ගිරවත් කිව්වලු අට්ටි කියලා අට්ටික සංඥාවේ හිටියයි කියලා. ඒක නිසා මේ අරමුණ ගත්තට පස්සේ අපි මොකක් හරි සත්‍ය අරමුණක් ගත්තට පස්සේ ආරසා කරන ක්‍රමය තමයි manussකම කියන්නේ. උපේන එක නෙවෙයි. උපේන එකට කලබල වෙන්න එපා කාටවත් ඒක තියෙනවා. මේක උපයන්න දන්නේ නැත්නම් මේක ආරසා කරගන්න දන්නේ නැත්නම් ඒ පොඩි ප්‍රශ්නයක් අහන බුදුරජාණන් වහන්සේ මිනිස්සෙද්ද තිරිසනෙද්ද කියලා. Taman සදා තනවා වඩා ගන්න ලද්ද සති ධර්මයේ ආරසා කරගන්න බැරුව මේ කම්පන වෙන චංචල වෙන සැලෙන දෙයකට ගියොත් ප්‍රපංච කරන දෙයට ගියොත් පపంచාබි රතෝ මගෝ කියලා සඳහන් කරලා තියෙනවා. මේ ඒ වගේ වෙලාවට කලබල වෙලා ප්‍රපංච කරනවා නම් මුර්ගෙක් කියලා කියනවා. කාට හරි Tamanට කොනහන දෙයකට කෙනෙහුලා කෙලහිලා කෑකොස්සන් ගහන්න ගියොත් ඒක තිරිසංගතියක් කියනවා. මුර්ග ගතිය. එහෙම දෙයක් වුණාට පස්සේ Taman අකුලගෙන ඒ වචන පද්ධතියක්ම දාලා තිනවා සැලෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ, වෙවුලන්නේ නැහැ, සන්ත්‍රාසයටපත් වෙන්නේ නැහැ. මේ එක එකනාගේ වචන වලට විශ්වාසය කඩාගන්නේ. එකයි තියෙන්නේ මම මගේ කෝච රාජ්‍යත්ව භූමියේ හිත පවත්තනවා. ගින්නක් ආවොත් මම අතෙන් යන්න ඕන බව මම දන්නවා. ඉතින් ඒ පැවැත්විය යුතු තැන කලබලයේදී කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා කියලා දෙන්න. ඒ නිසා අපි පුංචි දරුවන්ට මේක කියලා දෙන්න ඕන. පුංචි දරුවන්ට කියලා දෙන්න ඕන. ඕගොල්ලන්ටත් ජීවිතේ කවදා හරි කලබල වෙන තැන් එයි, ආසහිතන තැන් වෙයි, මේ දේවල් වෙයි. අන්නේ වෙනකොට මෙන්න මෙතන හිතපවත්තන්න නැත්නම් මේ සතිය හිතපවත්තන්න කියලා පොඩි දරුවෙකුට කියලා දෙනකොට උංගව දෙනෙක් කියනවා අපි යෝයුව පොඩි දරුවන්ට අපටවත් බෑප්පා. කොහොම කරන්නද? ඒ නිසා කියලා වැඩක් නැහැ. අනිත් එක ඒකට මේ සිංහල බුද්ධ ආගම් වෙන්න ඕන කියනවා. ඒගොල්ලන්ට අනිකයට මේ කරන්න බෑ කියලා කියනවා. එහෙම කියන්නේ කරන්නේ නැති උන් තමයි. මේ සතිය කියන එක දුස්සීල උණයි කියලා සිංහල බුද්ධ ආගම මොකක්වත්ම නැහැ. කොයි වෙලාවෙ හරි මේ ආරක්ක සූත්‍රය ඇහුවනම් බුදුහන්සේ ಜಾතිවන්ත මොකක්වත් අහන්නේ කලබල වෙන්න ඉඩ තියෙනවා. කලබල වෙන්න එපා. ආශාවල් වෙන්න ඉඩ තියෙනවා. ආශා කරන්න එපා. ඉතින් මේ විදිහට මේක දිහා කරගෙන ටික ටික යනකොට බුදුහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ වගේ අනුන් කුප්පන වෙලාවක කිපෙන්න තු ඉඳ දන්නවනම් නොසැලෙන මනසක් කාලයකට හැදෙනවා. සන්ත්‍රාසයට පස්සේ නැති මනසක් හැදෙනවා. කොටින්ම කියනවා නම් ඔය බටහිර මානසික විද්‍යාව කියනවා නම් ඔය කවුරු හරි කුප්පන වෙලාවේ කිපෙන අයට තමයි මානසික අසහන ඇති වෙන්නේ. 100%ක්ම ලෝකෙ තියෙන මානසික අසහන ද්වේෂ පදනමේ තියෙන. අපේ ආයුර්වේදයේ කියනවා මේ අස්ථාන කෝපේ නිසායි කයේ ලෙඩ හටගන්නේ. ස්ථාන කෝප 9ක් තියෙනවා අපිට. ඒක ආඝාත වස්තු වල සඳහන් කරනවා. දසවෙනි අස්ථාන කෝපේ කියලා එකක් තියෙනවා. අපි දන්නේ නැතුව ඉඳපු ගමන් අපිට කේන්ති යනවා. වෙන්න පුළුවන් ගිය සංසාරේ වෙච්ච එකට වෙන්නේ. මේක තමයි කායික රෝග වලට හේතුව. නිසා අපිට කායික රෝග මානසික රෝග නැතුව ඉන්නවනම් මේ කේන්ති යන ගති වෙනුවට මේ සරල මධ්‍යස්ත සතියේ හිත පවත්නවා නම් එච්චර සිද්ධි බහුල නැහැ ජීවිතේ. හැබැයි සිත් මේ සත්‍යයේ විසුද්ධියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ පිළිසෙට ඒක කියලා දෙන්න ඕනේ නැහැ. මේ පිළිස දන්නවා. මේ පිළිස දැනගන්න ඕනේ මේ උපයා ගන්නාලද සතිය මේ කේත්‍යක් නිසා ආසාවක් නිසා මේ පාච්චල්දයක් නිසා කැඩෙන්න දෙන්න එපා. ඉවත් එක තරහ වෙන්නත් එපා. නැවත සතිය පිහිටවීමේ හැකියාව බැලුවොත් මන් දන්නේ ඒක මේ ත්‍රිපිටකයේ කොහෙද තියෙනවද කියලා කියන්න බෑ. අපි ඔක්කොටම සමාන හැකියාවක් තියෙනවා. කාටවත් අතිරේක හැකියාවක් හෝ අඩු හැකියාවක් නැහැ. හැම කෙනාටම තියෙන සම්පත්‍තිකර අවස්ථාව එකයි. ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් තිරිසං වෙනවා, අමන වෙනවා, අසත්පුරුෂ වෙනවා, අසම්පජාන වෙනවා, අයෝනිසමංස්කාර වෙනවා. කොයි වෙලාවකාරීක පාවිච්චි කරන විදියට පැත්තට හිටියොත් අපි සත්පුරුෂ වෙනවා, යෝනිසමංස්කාරට වැටෙනවා, සම්පජාඤ්ඤයට වැටෙනවා. ඒක විනෝදාංශයක් වෙනවා. කවුරු මොනවා කිව්වත් ඔබ පරිස්සම්. මම පරිස්සම්. මම බලනවා මගේ හිත තැම්පත් කරගන්න. ඉතින් මේක නෝන්ජල්කමක් කියලා හිතන්න එපා. මේක සරුවචනංශي ඊටාම අමාරුවෙන් අපිට උගන්වපු දෙයක්.
මේක එච්චරම අමාරුත් නෑ. හැබැයි මේක දැනගන්න ඕනේ බුදුහාමරගේ උපදේශයක්. අපි මෙතෙක්කල් දන් දීලා තියෙනවා නම්, අපි මෙතෙක්කල් සිල්ලක්ලා තියෙනවා නම්, අපි මෙතෙක්කල් සමත භාවනාවක් කරලා තියෙනවා නම්, අපිට මෙතෙක්කල් විපස්සනාවක් තියෙනවා නම් ඒක කියලා පැමිණෙන්නේ මේකේ. කොච්චරද කියනවා නම් අපි සෝවාන් මාර්ගස්තේ කියන කීර්ති නාමය ලබනවා. එහෙම නැත්නම් ඕකට කියනවා චුල්ලසෝතාපන්න. තාම සෝවාන් වෙලා නැහැ. මොකද සෝවාන් නෙමෙයි පෙරමග ලකුණු පේනවා සැලෙන මනස වෙනුවට නොසැලෙන මනස. තරහට හෝ ආසාවට නොසැලෙන මනසක් ආපුවාම ලෝකේ ඉන්න හැම කෙනාම අපිට ඇවිල්ලා උලීලි පානෝ කොලොප්පම් කරනවා උප්පණ්ඩනය කරනවා. කොහොම ඉඳලා ඉති වැඩක් තියනවද ගහුවක් ගහපන්. බැන්නොත් බැනපන්. ඉතින් අර වයසක ලොක්කෙක් අවුරුදු 15ක විතර කොල්ලෙකුට කතා කරලා කිව්වලු බලපන් ඉලන්දාරියා. ඔබ මේ කරන්න තියෙන ඔක්කොම මේ කඩප්පුලි වැඩක් කරනවා. කේන්තිත් ගන්නවා. දැන් හොත්තටම ලෙඩ ඔක්කොම ඇඟ බොරාන. මම අවුරුදු 120ක් ඉඳලා තියෙනවා. මට කවදාකවත් එහෙම කේන්ති යන්නෙත් නැහැ, තරහ වෙන්නෙත් නැහැ. මම ওই මොනක්වත් ජඩ වැඩ කරලා නැහැ. ඒකෝ ඉතින් ලොක් පොඩි එක අහනවා ලොක්කගෙන්. ඉතින් මේ ජඩ වැඩ කරන්නේ නැතිව 120ක් ඉඳලා තියෙ වැඩේ මොකද්ද කියලා. ඉන්න ටිකේ ටිකක් වැඩ දාගෙන ඉන්න ඉබේ. ඒ පාඩම තමයි අද තියෙන්නේ. ඉන්නවනම් ගහගෙන බැනගෙන රණ්ඩු කරගෙන කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවාගේ හූරගෙන යන්නේ. යම් කිසිදෙක එහෙම නැතුව මේ කේන්ති ගන්න නැතුව, ද්වේෂ කරන්නේ නැතුව ගත කරන මිනිස්සු හිතන්නේ නෝන්ජලෙක් කියලා. ඉතින් ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ බුද්ධ ඥානසි නම් කරලා කියන මේ හතර ස්ථානේ පරිසම් වෙලා. කොතනද ආසහිතන ස්ථානේදී පරිසම් වෙලා. කේන්ති යන ස්ථානේ පරිසම් වෙලා. මොකද්ද පරිසම් වීමට අඩේට ගන්නේ? කේන්තිය ආසාව වෙනුවට උපයා ගන්නා ලද සතිය කවදා හෝ අඳුනා දෙන ලද සතියට නැවත ගෙවදින්න. නැවත තමන්ගේ හැබෑ නිවහනට එන්න. එනකොට තමයි තේරෙන්නේ ඔය සැලෙන ගති, කිපෙන ගති, සන්ත්‍රාස වෙන ගති, ඔය එක එකනා කියන බයිලා බණ જાති තියෙන ලෝකේ එකකටවත් අහුවෙන්නේ නැහැ. මේක මේ අත්දකින්න දෙයක් නෙමෙයි. අර බණ ඇහුවොත් මෙහෙම වෙනවා, මේ බණ ඇහුවොත් මෙහෙම වෙනවා කියලා දැන් මේක නිකන් මේ අර මාළුන්ට පොරි දැම්මා වගේ ගිහිල්ලානේ තියෙන්නේ. මේකේම නේ මේක අත්දකින්න පුළුවන් දෙයක් මේකේ තියෙන්නේ. කරන හැම වෙලාවෙම එතනදීම අත්දකින්න පුළුවන්. ඒ නිසා මේ බණ නිසා සියලු දිනාට ඒක එතනදීම අත්දැක ගන්න ලැබේවා. එවැනි ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.